උදෑසනක් ඔබ සියලු දෙනාටම මම දවස් 3කට ඉස්සෙල්ලා මේ 65ට ලැබුවා මට. දැන් මට 65 යන්නේ මම මේ. 60ට 60 යනවා 65. ඉතින් ඒ උපන්දිනේ සමරමු කියලා අපේ සභාපාලකවරු ගොඩක් ලෑස්ති කරගෙන මේ පාටි එකක් දාන්න ලෑස්ති කරනකොට මම ඒගොල්ලන්ට කිව්වා සංවිධානය කරන අයට පාටි එකක් මට එපා යාඥා කාලයක් දෙන්න අපිට කියලා. ඉතින් හොඳ යාඥා කාලයක් අපි තිබ්බා. ඒකේ සන්තෝෂ වුණා අපි දෙවියන් වහන්සේට. උන්වහන්සේ දෙන ජීවිතය ගැන බලපෑම් ගැන ආමෙන් සන්තෝෂ වුණා. අපි එකතු වෙලා සාක්ෂි දරලා ඊට පස්සේ ආහාර වේලකුත් බෙදාගත්තා ඒගොල්ලෝ. ඉතින් හොඳ සහභාගීත්ව කාලයක් තිබුණා. ඉතින් මම හිතන්නේ අපි සේවයේ යෙදී සිටිනා වූ අය හැටියට බලාපොරොත්තු වෙනවා සේවය ලබන්නා වූ ඔබගේ ධෛර්යය අප කෙරෙහිත්. යාඥාවෙන් අගය කිරීමෙන් තෑගි භෝග දුන්නත් නැතත්. දැන් තෑගි භෝගත් ගොඩක් අය දුන්නද ස්තුතියි. හැබැයි අපි මේ තෑගි භෝග ආසා කරන හින්දා නෙමෙයි කියන්නේ. ඒක නෙමෙයි අපේ කාරණාව අපේ හදවතේ. අපිට ඕනේ මේ පවුල තුල දැන් මම පවුලක් ඔබ පවුලක් අපි පවුලක් සභා පවුල. මේ සභා පවුල තුල මේක භුක්ති විඳින එක. එකිනෙකාව ධෛර්යවත් කරන එක, එකිනෙකාව අගය කරන එක, වටිනාකමක් එකිනෙකාට දෙන එක. සභා පවුල තුල අනිවාර්යයෙන්ම තිබිය යුතු දේවල්. මේවා ප්‍රාථමික දේවල්. ඉතින් ඔබ ඒකට සහභාගී වුණාට, යාඥා කරන්න ආවට, සුබ පැතුම් දුන්නට, තෑගි දුන්නට ස්තුතියි. මේවා මූලික කාරණාවල්. මේවා ඉගෙන ගන්න. ඔයගොල්ලෝ හිතන්න එපා අපි දැන් සේවය කරනවා ඒ නිසා අපිට ඒව ඕනේ නැහැ. අපි දැන් ඒකට ඇරිලා ඉන්නේ ඕගොල්ලෝ ඒව කරන්න ඕනේ. එහෙම හිතන්න එපා. අපිටත් ඕනේ ධෛර්යය. අපිටත් ඕනේ ශක්තිය. අපිටත් ඕනේ අගය කිරීම. ඕගොල්ලෝ අගය කරත් නැතත් දෙවියන් වහන්සේගේ මෙහෙවරේ වැඩේ කරන්න අපි හිත තියලා තියෙන්නේ. දෙවියන් වහන්සේ අපිට උදව් කරනවා. හැබැයි ඕගොල්ලන්ගේ පැත්තෙන් ඕගොල්ලන්ට තියෙන කොටස දෙවියන් වහන්සේ දීලා තියෙන. අගය කරන්න කියන එක. ආමෙන්. ඔව් වටිනාකමක් දෙන්න. ඕගොල්ලන්ට සේවය කරන්න ආව අයව සිහි කළ නිතර යාඥා කරන්න. ඒගොල්ලන්ව අගය කරන්න. ඒගොල්ලන්ව ධෛර්යවත් කරන්න. ඒක සභාවෙන් වෙන්න ඕනේ දෙයක්. ඒක සභාවෙන් වෙන්නේ නැත්නම් ඒක සභාවේ ප්‍රශ්නයක්. ඒතකොට මම වැඩිමහල්ෙක් හැටියට වචනේ ඕගොල්ලන්ට කියලා දෙන්න කෙනෙක් හැටියට මම හරියට ඕගොල්ලන්ට වචනේ කියලා දීලා නැහැ අගය කරන්න. ඒතකොට ආපසු පෙරලා මටයි මේ ප්‍රශ්නේ එන්නේ. ඒක කියලා දීලා ඕගොල්ලෝ කෙරුවේ නැත්නම් ඒක ඕගොල්ලන්ගේ ප්‍රශ්නයක්. ඒක නිසා අපි දෙවියන් වහන්සේ තුල මෙහෙවරේ යෙදී සිටිනකොට නිතරම ධෛර්යවත් කරන්න, ශක්තිමත් කරන්න. ඒක ඕනේ. ඒක මේ සරලව සලකන්න එපා නෑ. ඒගොල්ලෝ කරන්න ඕනේ. ඒගොල්ලන්ට පුළුවන් ඒවා කරන්න කියලා එහෙම සරලව සලකන්න එපා. ඒක ඕනේ අපිට. වඩා හොඳ මෙහෙවරක් ඔබට කරන පිණිස ඒක කරන්න ඔබගේ සහෝදරයාට සහෝදරියට සේවයේදී සිටිනා වූ කැපවී සිටිනා වූ අයට. ආමෙන්. දෙවියන් වහන්සේට ස්තුති වේවා. අපි අද බලන්න යන්නේ මේ පවුල ගැනනේ මම කතා කරේ. පවුල අපි කොහොමද ආරක්ෂා කරගන්නේ? පවුල ආරක්ෂා කර ගැනීම සම්බන්ධව. දැන් මේ පහුගිය කාලේ දිගටම මට තිබුණා මේ සභාවේ පවුල් සම්බන්ධව ඒගොල්ලන්ට නිතර අනුශාසනා කරන්න, ඒගොල්ලන්ව නිතර ඒගොල්ලන් එක්ක ඉඳගෙන කතා කරන්න, ඒගොල්ලන්ට කාලය ගත කරන්න, ඒගොල්ලන්ට එක කාලය ගත කරන්න, ඒගොල්ලන්ට වේලාව දෙන්න. මොකද මම දැක්කා මේ පවුල් තුලට එන්නා වූ නපුරාගේ බලපෑම්, අදෘශ්‍යමාන හස්තයන්, ආක්‍රමණය කරන්න එන්නා වූ කාරණාවල් පවුල බිඳ හෙලන්න, කඩා දමන්න. දැන් පහුගිය කාලේ දිගටම මම මේ වගේ පවුල් කීපයක් සමග අනුශාසනාවේ යෙදී සිටින කොටයි සුද්ධාත්මය වහන්සේ මේ බර මට දුන්නේ. කතා කරන්න පවුල ගැන. කියලා දෙන්න පවුල ගැන. කියලා දෙන්න ඒකේ වටිනාකම ගැන, වගකීම් ගැන. ඒක ගැන තමයි මම සති කීපයක් එක දිගටම කතා කරන්න යනවා පවුල ගැන. කොහොමද පවුල ආරක්ෂා කරගන්නේ? මොකද්ද පුරුෂයාගේ කොටස පවුල ආරක්ෂා කරගන්න? මොකද්ද භාර්යාවගේ කොටස පවුල ආරක්ෂා කරගන්න? කොහොමද මේ දෙන්නම එකතු වෙලා පවුල රැකගන්නේ? මොකද අද දවසේ ගොඩක් නපුර ඇතුල් වෙලා තියෙනවා පවුලට. භාර්යාවගේ වැරදි හින්දා, පුරුෂයාගේ වැරදි හින්දා, ළමයින්ගේ වැරදි හින්දා පවුලට ඇතුල් වෙලා තියෙනවා නපුර. ඉතින් ඒක ගැන නිහඬව ඉන්න බෑ අපිට සභා පවුල හැටියට. ඒක ගැන බයිබලයේ ගොඩක් අනුශාසනාවල් දීලා තියෙනවා. ඒ අනුශාසනාවල් පිළිපැද්දොත් අපිට ඒක තුල යහපත් පවුලක්, දෙවියන් වහන්සේ මහිමයට පත් වෙන පවුලක් ගොඩනගා ගන්නට පුළුවන් වෙයි. ආමෙන්.
උත්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ අපි දකිනවා දෙවියන් වහන්සේ කියනවා ආරම්භයේදී දෙවියන් වහන්සේ අහසත් පොළොවත් මැවුසේක කියලා. ඊට පස්සේ උන්වහන්සේ පළවෙනි පරිච්ඡේදයේ දෙවෙනි පරිච්ඡේදය තුලට එනකොට අපිට මතක් කරලා දෙනවා උන්වහන්සේ විග්‍රහ කරනවා මැවිල්ල සම්බන්ධව. මැවිල්ල විග්‍රහ කරනවා. ඊට පස්සේ උන්වහන්සේ මේ එක එක පුද්ගලයා විග්‍රහ කරනවා. පුරුෂයා විග්‍රහ කරනවා, භාර්යාව විග්‍රහ කරනවා, මැවිල්ල විග්‍රහ කරනවා, පවුල විග්‍රහ කරනවා. උන්වහන්සේ තමයි විග්‍රහ කරන්නේ. ඊට පස්සේ උන්වහන්සේ විග්‍රහයත් එක්ක උන්වහන්සේ සැලැස්මක් දෙනවා. මේක යන්න ඕනේ විදිය සම්බන්ධව. ඒ සැලැස්ම දීලා විග්‍රහ කළා ඉවර වුණාට පස්සේ උන්වහන්සේ දැන් බලාපොරොත්තු වෙනවා අපි උන්වහන්සේගේ හඬට ඕනෑ කමින් ඇහුම්කන් දෙමින් යටත් වෙමින් උන්වහන්සේ දුන්නා වූ දිශාව ඔස්සේ අපේ පවුල හසුරවාගෙන ඉදිරියට අරගෙන යන්න. භාර්යාවගේ කොටස කරමින්, පුරුෂයාගේ කොටස කරමින්, දරුවන්ගේ කොටස් කරමින් කොහොමද මේ පවුල ඉස්සරහට අරගෙන යන්නේ? ආමෙන්. එතන අද දවසේ වෙලා තියෙන්නේ මේකට රිංගලා තිබෙනවා සමලිංගික සේවනය. දැන් ඕගලන්ට මම අලුතෙන් විග්‍රහ කරන්න ඕනේ නැහැ මොකද්ද සමලිංගික සේවනය කියන්නේ කියලා. පුරුෂයෝ අතරත් භාර්යාවෝ කාන්තාව අතරත් හැසිරෙන ලිංගික සම්බන්ධතාවයන් ගැන. මිනිස්සු ඒගොල්ලන්ට තියෙන දැනුම සහ අවබෝධයේ ප්‍රයෝජනයට අරගෙන අද දෙවියන් වහන්සේ සැලසුම් කරපු දේවල් අලුතෙන් සැලසුම් කරන්න, දෙවියන් වහන්සේ විග්‍රහ කරපු දේවල් අලුතෙන් විග්‍රහ කරන්න. මොකද්ද මට තියෙන අයිතිය එහෙම කරන්න ඒක? මොකද්ද මිනිහෙක් හැටියට, භාර්යාවක් හැටියට, කාන්තාවක් හැටියට, පුරුෂයෙක් හැටියට මොකද්ද අපිට තියෙන අයිතිය අලුතෙන් විග්‍රහ කරන්න? දෙවියන් වහන්සේ විග්‍රහ කරලා තියෙන දේවල්. ඒක ගැනත් මම ඔබට අද කතා කරන්න යනවා. ඔය සමලිංගික සේවනය ගැන තදින්. මම දන්නේ මෙතන ඕවට සම්බන්ධ වෙලා ඉන්නවද කියලා. ඕව රහසින් කරගෙන යන්නේ. හොරාට කරගෙන යන්නේ දන්නේ නැහැ. ඒක නිසා අපිට දෙවියන් වහන්සේගේ වචනේ මෙතන මතක් කරලා දෙනවා. අපි එකිනෙකනා දෙවියන් වහන්සේ පවුල විග්‍රහ කරලා තියෙන විදියයි සැලසුම් කරලා තියෙන විදියයි හරියට අවබෝධ කරගෙන අපි ඒක ඔස්සේ ගලාගෙන යනවා මිසක් ඒ විග්‍රහයට සහ සැලසුමට අපේ විග්‍රහයන් සහ සැලසුම් එකතු කරන්නේ නැති වෙන්න වග බලා ගන්න. පවුල ආරක්ෂා කරගන්න නම් ආමෙන්. මොකද පවුල් ආයතනේ කඩා වැටෙනවාද? හැමතැනම අපි දකින්නේ පවුල් ආයතන කඩා වැටෙනවා. ගොඩනැගෙන එක නෙමෙයි. ඒකනේ ඩිවෝස් වැඩි. ඒගොල්ලෝ විග්‍රහ කරන්න පටන් අරන් තියෙන හින්දා. මිනිස්සු විග්‍රහ කරන්න පටන් අරගෙන දෙවියන් වහන්සේ විග්‍රහ කරපු එක අලුතෙන්. ඒකයි ප්‍රශ්නය. ඉතින් පවුල පහර දීමකට ලක් වෙලා තියෙන්නේ. මේක අද ඊයේ නෙමෙයි. රෝම පොතේ පළවෙනි පරිච්ඡේදයේ 32 වෙනි පදයේ කියනවා කාන්තාව එයාගේ ස්වභාවික ආසාවන් විකෘති කරගත්තා කියලා. පුරුෂයා එයාගේ ස්වභාවික ආශාවන් විකෘති කරගත්තා කියලා. රෝම පොතේ පළවෙනි පරිච්ඡේදයේ 25 ඉඳලා ඉදිරියට ඔබ කියවනකොට අපිට ඒක මතක් කරලා දෙන්නේ. දෙවියන් වහන්සේ මේවා දක්වනවා. දන්නවා. මේවා දකිනවා. මේවා ගැන අනතුරු අඟවනවා. හැබැයි ඒවා ගැන නොතකා මිනිස්සු ඉස්සරහට යනකොට ලොකු ප්‍රශ්න ඒවා තුලින් ඇති කර ගන්නවා. මිනිසුන්ට ඕනේ පුද්ගලික තෘප්තිය. මොනවා කළා හරි කමක් නැහැ. මම සෑහීමටපත් වෙනවා නම් එච්චරයි. ඒක එතකොට මම අලුතෙන් විග්‍රහ කර ගන්නවා. මට ඕනේ මගේ ආස්වාදය, මගේ තෘප්තිය. අලුතෙන් විග්‍රහ කර ගන්නවා ඒක එතකොට. අලුතෙන් සැලසුම් කර ගන්නවා ඒක එතකොට. කරගෙන ඊට පස්සේ ගිහිලා දෙවියන් වහන්සේට විරුද්ධ වූ දේ කරලා දෙවියන් වහන්සේගේ උදහසට ලක් වෙනවා. දැන් පවුල් ආයතනය දෙවියන් වහන්සේ දීලා තිබෙන්නේ සමාජයට, දෙවියන් වහන්සේ දීලා තිබෙන්නේ ජන ප්‍රජාවට ආශිර්වාදයක් හැටියටයි පවුල් ආයතනය. ආමෙන්. මගේ පවුල මගේ මේ කමියුනිටි එකට, කමියුනිටි කියලා කියන්නේ මේ ප්‍රජාව. දැන් අපි ඉන්න මේ ප්‍රජාව. මගේ පවුල මේ ප්‍රජාවට ආශිර්වාදයක් වෙන්න ඕනේ. ඔයාගේ පවුල මේ ප්‍රජාවට ආශිර්වාදයක් වෙන්න ඕනේ. අපි ඉන්න තැන්වල අපි ආශිර්වාදයක් වෙන්න ඕනේ. අපි තියලා තියෙන තැන්වල දෙවියන් වහන්සේ පවුල් හැටියට. ආමෙන්. ඒවා අලුතෙන් විග්‍රහ කරන්න එහෙම හදන්න එපා. අලුතෙන් සැලසුම් කරන්න එහෙම හදන්න එපා. දෙවියන් වහන්සේ දීලා තියෙන සැලසුම ඇති ඒකත් එක්ක යන්න. ඒකත් එක්ක ගියොත් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය තුල අපි ඉස්සරහට යයි. නැත්නම් අපි දෙවියන් වහන්සේට විරුද්ධ වූ දේවල් කරයි. දැන් බලන්න අද දවසේ කොච්චර තියෙනවද කියලා උපත් පාලනය කියලා විවිධාකාර දේවල් වලට මිනිස්සු යොමු වෙලා තියෙනවා. මේ උපත් පාලන තුලින් ඊට පස්සේ ඒගොල්ලන්ට දරුවෙක් වුණ උනාම දරුවෙක් නැහැ. අය අර උපත් පාලන වලින් ස්වභාවික වූ ඇතුලේ තියෙන ඉන්ද්‍රියන් විකෘති කරලා උපත් පාලන පාවිච්චි කළා. ඊට පස්සේ තව ක්‍රමයක් තියෙනවා. ඒගොල්ලන්ගේ ප්‍රීතිය ආස්වාදය ඒගොල්ලෝ භුක්ති විඳිනවා. භුක්ති විඳලා
දරුවෙක් පිළිසිඳ ගත්ත ගමන් ගබ්සාවක් කරනවා. දැන් මේවා කතා කරන්නේ නැහැ කවුරුත්. මේවා වෙනවා හැමදාම. දැන් මේ කතා කරන වෙලාවේ ඔය කොතනක වෙනවද දන්නේ නැහැ. ඒගොල්ලන්ට විනෝද වෙන්න ඕනේ. ඒකේ වගකීම බාර ගන්න කැමති නැහැ. මම දන්නේ ඔබ මෙතන කී දෙනෙක් ඉඳගෙන ඉන්නවද කියලා ගබ්සාවල් කරපු අය හැටියට. මම දන්නේ නැහැ. දෙවියන් වහන්සේ විනිශ්චයකාරයයි. ඔබ මිනි මැරීමට අහු වෙලා තියෙන්නේ මතක තියාගන්න. මේක කියනකොටත් ඔබ පසුතැවිලි වෙන්න. මේක කියනකොටත් පසුතැවිලි වෙන්න. මම දන්නේ මෙතන කී දෙනෙක් ඔය වගේ ගබ්සාවල් කරගෙන තියෙනවද කියලා ඕගලන්ගේ ජීවිතේ. තමුන්ගේ පුද්ගලික ආසාවන් ඉෂ්ට කරගන්න ගිහිල්ලා. නැත්නම් තව කෙනෙක්ගේ ආසාව ඉෂ්ට කරන්න ඉඩ දීලා. මේ කාලකන්ණි පව්වලේ නිදහස් වෙන්න සභාව. මේ දුෂ්ට නපුරු කාලකන්ණි පව්වලේ නිදහස් වෙන්න. මේවා දෙවියන් වහන්සේ කෝප කරවන දේවල්. මේ වගේ ඔයාලට බේරෙන්න බෑ. පසුතැවිලි වෙලා ස්වාමින් වහන්සේගේ ජීවිතේ හරි ගස්ස ගන්න. සෑහෙන්න මේ දේවල් කරගෙන යනවා මිනිස්සු අද. ඒගොල්ලන්ට තියෙන ලිංගික නිදහස පාවිච්චි කරනවා වැරදි විදිහට. පුරුෂයාගෙන් සෑහීමකටපත් වෙන්නේ නැහැ තව පුරුෂයෝ ඕනේ. භාර්යාවගෙන් සෑහීමකටපත් වෙන්නේ නැහැ තව භාර්යාව ඕනේ. ඒ ඔයා රීඩිෆයින් කළා. විවාහය සහ දෙවිඳුන්ගේ සැලැස්ම ඔයා විග්‍රහ කළා අලුතෙන්. ඒකයි ඒ. ප්‍රතිඵලය දේව උදහස. ඒක නිසා මෙතනදී මේක තේරුම් ගන්න. ස්වාමින් වහන්සේ කතා කරන වචනේ අහගන්න. ඒකෙන් වෙන්නේ මොකක්ද දන්නවද? වේශ්‍යා කම් වලට සිත පෙළඹෙනවා. කාම මිත්‍යාචාරික දේවල් වලට ඉඩ හැරීම් සිද්ධ වෙනවා. කොහොමද ඔකෙන් බේරෙන්නේ? අද දවසේ කී දෙනෙක් ඉන්නවද මේ බැඳලා නැහැ බැඳලා වගේ ඉන්න? එකට ජීවත් වෙනවා බැඳලා නැහැ එකට ජීවත් වෙනවා. මම මේ ළඟදී අනුශාසනා කරගෙන යනකොට මට පවුලක් හම්බුණා අවුරුදු 20ක් අවුරුදු 20යි දැන් ළමයි ඉන්නවා තාම බැඳලා නැහැ. මම අනුශාසනා කරනකොට මම කිව්වා ඉස්සෙල්ලම මේ සුමාන දෙක ඇතුළත ගිහිල්ලා බැඳලා සර්ටිෆිකේට් එක ගෙනල්ලා මට පෙන්නන්න. මට කියන්න තියෙන්නේ නැත්නම් ඔබට නෑ මේ සභාවේ කොටසක් මගෙත් එක්ක. ඕවට මං අනුබල දෙන්නේ නෑ මෙතන. ඕවට නෑ මගේ කිසිම කොටසක්, ඕවට මගේ නෑ කිසිම අනුබල දීමක් මේ සභාවේ. මං කියනවා යන්න මෙතනින් එළියට. මෙහෙ ඉන්න එපා. ඔයා මෙහාට අයිති නෑ. ඉන්නවනම් ඉන්න දෙවියන් වහන්සේගේ නියමයන්, දෙවියන් වහන්සේගේ විග්‍රහයන්, දෙවියන් වහන්සේගේ සැලැස්මට අවනත වෙලා ඉන්නවනම් නැත්නම් යන්න. මෙතන ඉඳගෙන කෝලං කර ඉන්න බෑ. ඒව බෑ. අපි මෙතන කැප වෙලා මේ මාංශ වෙලා ඔගත් එක්ක වැඩ කරන්නේ මේ කෝලං කරන්න නෙමෙයි මෙතන. දෙවියන් වහන්සේට බය ඇති ජීවිතයක් අවසානයේදී දෙවිඳුන මුණ ගැහෙන දෙවිඳුන එක සදාකාල ගත කරන ජීවිතයකට ඔබ යොමු කරන්න බැයි නම් මට මොකටද මම ඔබට සේවය කරන්නේ? එහෙම සේවයක් ඔබ ලබන්න කැමති නැත්නම් මොකටද ඔබ මෙතන ඉඳගෙන මගේ කාලේ කන්නේ? සභාවට තේරෙනවද මම කියන එක? අතවන්නන්න තේරෙන අය? දෙවියන් වහන්සේට ස්තුතියි. ඔබට තේරෙන හින්දා. මට කිසිම අවශ්‍යතාවයක් නැහැ ඔයගලන්ගේ කංකුචි කවලා හුරතල් කතන්දර කියලා මෙතන පුටු පුරෝතා තියා එහෙම කිසිම අවශ්‍යතාවයක් මට නැහැ. එහෙම නැහැ. ඒක නිසා මේක හොඳට තදින් හිතට ගන්න. අද දවසේ අපි දකිනවා විවාහ වෙලා ළමයි හම්බ වෙලා ඉන්නවා. විවාහ වෙලා නැහැ. විවාහයෙන් පිටස්තර සම්බන්ධතා පවත්වන ළමයි හම්බ වෙලා. දැන් මම අර කිව්ව පවුලේ වගේ. අවුරුදු 20ක් තාම නැහැ ආණ්ඩුවේ විවාහ කරගෙන. ආණ්ඩුවේ විවාහය ලියාපදිංචි කරන්න එපා. කරලා නැහැ. මං කියන්නම් ඔයාලට. අද ඒ වගේ තනි වෙලා ඉන්න අම්මලා ඉන්නවා. ළමයි හම්බ වෙලා තාත්තලා නැහැ. තාත්තලා නැහැ. පියා නොදනි. පියා ඉස්සරහදා නොදනි. සභාවේ නැහැ කියලාද ඔයගොල්ලෝ කියන්නේ? බයිබලයේ විග්‍රහ කරනවා පැහැදිලිවම මම කවුද කියලා
විවාහය මොකක්ද කියලා. බයිබලයේ පැහැදිලි විග්‍රහයක් ගැන දීලා තියෙන්නේ. ඒක ඔයාට ආයෙ අලුතෙන් විශ්ලේෂණය කරන්නයි විග්‍රහ කරන්නයි බෑ. ඔයා කිතුබැතියෙක්නේ. බයිබලයේ විග්‍රහය බාර ගන්න. බාර ගන්න ඒකට යටත් වෙන්න, ඒකට කීකරු වෙන්න. දෙවියන් වහන්සේගේ ආධිපත්‍යය, සර්වාධිපත්‍යය, පරමාධිපත්‍යය ඔයාගේ අතට ගන්න කිසිම අයිතියක් දෙවියන් වහන්සේ ඉඩ තියලා නැහැ. දෙවියන් වහන්සේ සර්ව බලධාරී. ඒ පරම සත්‍යයයි මාව දවස ගානේ ජීවත් කරවන්න ඕනේ. ඒ පරම සත්‍යය. ආමෙන්. ඔයාට මට එහෙම ආධිපත්‍යයක් බයිබලයේ දීලා නැහැ. බයිබලයේ දීලා තියෙන මිනිස්යාට දේවාධිපත්‍ය යටතේ ජීවත් වෙන්න. දෙවිඳුන් සැලසුම් කරපු කාරණාවල් තුල විග්‍රහ කරගෙන ඉස්සරහට යන්න ඔයාගේ පෞල් ජීවිතය. ඔයාට අලුතෙන් විග්‍රහ කරන්න දෙයක් දෙවියන් වහන්සේ තියලා නැහැ. ඔක්කොම පැහැදිලිව විග්‍රහ කරලා දීලායි තියෙන්නේ. ඒ නිසා මගේ සහෝදර සහෝදරිය මිනිස්යාගේ උද්දච්චකම, නොපනත්කම, නොමනාකම වර්ධනද? මිනිස්යාගේ තිබෙනා වූ අහංකාරකම තමයි මේ දෙවියන් වහන්සේගේ ස්ථානය අරගෙන එයාට ඕනේ විදිහට දේවල් එයා කරන්න අද පියවර අරගෙන තියෙන්නේ. ඒකේ ප්‍රතිඵලය මොකද්ද? කඩා වැටිච්ච සමාජයක්. ඒකේ ප්‍රතිඵලය මොකද්ද? කඩා වැටිච්ච නිවසක්. ඒකේ ප්‍රතිඵලය මොකද්ද? කඩා වැටිච්ච බලාපොරොත්තුවක් නැති ජීවිතයක්. යේසුස් වහන්සේ ආවේ ඒවා හරි ගස්සන්නයි. ඒවා අපේ අතින් වෙන්නේ නැත්තම් මොකටද මේ සභාවක් අපි තියාගෙන ඉන්නේ? මොකටද? ඒවා මේ සභාවේ සේවය කරන අපෙන් ඉෂ්ට වෙන්නේ නැත්තම් ඒ පිළිබඳව විග්‍රහ කළා ඕගලන් එක්ක ඒ වගේ විනයානුකූල සම්බන්ධතාවයක අපි යන්නේ නැත්තම් මොකටද අපි මේ සභාවක් හැදෙන්නේ මේක පවත්වාගෙන යන්නේ? අපි බලමු බයිබල් කොටසට ගිහිල්ලා. බයිබල් කොටසේ අපිට අද මතක් කරලා දෙන්නේ මේ විවාහය ආරක්ෂා කර ගැනීම සහ විවාහය රැක ගැනීමේ තිබෙන අවශ්‍යතාවය. දෙවියන් වහන්සේ තමයි විවාහය සම්බන්ධව අර්ථ දක්වලා තියෙන්නේ. ඔයාට අලුතෙන් අර්ථ දක්වන්න දෙයක් නැහැ විවාහය ගැන. හොඳේ? මතක තියාගන්න. කියමු බයිබල් කොටස. ස්වාමීන් දෙවියන් වහන්සේ කතා කොට මනුෂ්‍යයා තනිව සිටීම හොඳ නැත. ඔහුට සුදුසු සහකාරියක් සාදා දෙන්නේ මේ කීසේක. ස්වාමීන් දෙවියන් වහන්සේ වනයේ සියලු මෘගයන්ද ආකාශයේ සියලු පක්ෂීන්ද භූමියෙන් සාදාගත් මනුෂ්‍යයා උන්ට මොන නම් තබන්නේද කියා බලන පිණිස උන් ඔවුන් වෙත පැමිණ වූසේක. මනුෂ්‍යයා සියලු ජීවමාන සත්වයන්ට නම් තැබූ නමුත් උන්ගේ නාමයෝ වූහ. නම් තැබූ නම් ඔවුන්ගේ නාමයෝ වූහ. මනුෂ්‍යයා සියලු සිව්පාවුන්ටත් ආකාශයේ පක්ෂීන්ටත් වනයේ සියලු මෘගයන්ටත් නම් තැබීය. එහෙත් මනුෂ්‍යයාට සුදුසු සහකාරියක් සම්බ නොවිය. ස්වාමී දෙවියන් වහන්සේ මනුෂ්‍යයා මනුෂ්‍යයාට බර උනින්දක් පැමිණුසේක. ඔහු නිදාගත්තේය. උන්වහන්සේ ඔහුගේ ඉලහැට වලින් එකක්ගෙන ඒ ස්ථානයේ මාංශයෙන් පිරවුසේක. ස්වාමී දෙවියන් වහන්සේ මනුෂ්‍යයාගෙන් සමාවෙන්න කාර්මික දෝෂයක්. මනුෂ්‍යයාගෙන් ස්වාමී දෙවියන් වහන්සේ කතාවට කිවෙනි පදයේ දපිටි 22 වෙනි පදයේ. ඒක කියන ඇට වලින් 21 කියන. ස්වාමී දෙවියන් වහන්සේ මනුෂ්‍ය බරුණ ඉඳක් පැමිණුසේක. ඔහු නිදාගත්තේය. උන්වහන්සේ ඔහුගේ ඊළෑට වලින් එකක්ගෙන ඒ ස්ථානයේ මාංශයෙන් පිරවුසේක. ස්වාමී දෙවියන් වහන්සේ මනුෂ්‍යයාගෙන් ගත් ඊළෑටෙන් ස්ත්‍රියක් සාදා ඇය මනුෂ්‍යයා වෙතට පැමිණුසේක. එවිට මනුෂ්‍යයා කතා කොට මෑ මාගේ ඇට වලින් ගත් ඇටය මාගේ මාංශයෙන් ගත් මාංශය මෑ මනුෂ්‍යයාගෙන් ගන්නා ලද හේයින් මනුෂ්‍ය දූයයි කියනු ලබන්නේයයි කිය. ඔන්න. ඕක තමයි වාර්තාව. සුද්ධ ලියවිල්ලේ දෙවියන් වහන්සේ පෞල් ආයතනයේ ආරම්භ කිරීම සම්බන්ධව. ඔන්න උන්වහන්සේ විග්‍රහ කරුවා පැහැදිලිව. හරිද? දැන් ඕක අලුතෙන් විග්‍රහ කරන්න ඔයාටයි මටයි බෑ. දැන් මම හදන්නේ සති කීපයක් ඔබත් එක්ක මේ පෞල ආරක්ෂා කරගන්නේ කොහොමද කියන විෂය ගැන ටිකක් ගැඹුරෙන් අධ්‍යයනයකට යන්න. මොකද මට ඒක බොහොම හදවතට දැනුණා මේ පෞල් කොහෙද යන්නේ කියලා. මේ පෞල් කොහෙද යන්නේ? ඒගොල්ලන්ට අර විනිශ්චයකාරය පොතේ 21 වෙනි පරිච්ඡේදයේ 25 වෙනි පදයේ කිව්වා වගේ එක එක්කෙනා තමාට හරියයි හිතන මාර්ගවල ගෙනියනවා පෞල්. එහෙම ගෙනියන්න බෑ. ඒක තමයි විනිශ්චයකාරය පොතේ ලොකු අවුලක් තිබුණේ. විනිශ්චයකාරය පොත අවුල් ජාලාවක්. ඇයි අවසාන පදේ කියන එක එක්කෙනා යාට හිතුණු විදියට දේවල් කෙරුවා කියලා. දැන් මේ සභාවේ එක එක්කෙනාට හිතන විදියට දේවල් කෙරුවොත් කොහොම තියේද මෙතන? මේ සභාවේ ඔයාට හිතන දේ කරන්න බෑ.
ඔයාට දෙයක් හිතෙනවා නම් වැඩිමහල්ෙක් එක්ක ඇවිල්ලා බෙදා ගන්න. වැඩිමහල්ලෝ එතකොට එකතු වෙලා සාකච්ඡා කරලා තීරණයක් අරගෙන ඔයාට කියනවා මේකයි වෙන්නේ මේ සභාවේ. ඔයාට ඕනේ දේවල් මේ සභාවේ කරන්න බෑ. මට ඕනේ දේවල් මේ සභාවේ මං කරන්නෙත් නෑ. එහෙම කරොත් සභාවක් නෑ. හොඳට තියෙයි. අපි දෙවියන් වහන්සේගේ වචනේ සෝදිසි කළා දෙවියන් වහන්සේගේ වචනේ දීලා තියෙන මඟ පෙන්වීම නිගමනයන් ඔස්සේ අපි සභාව මෙහෙවගෙන යනවා. ඒකනේ මෙතන පිළිවෙල තියෙන්නේ. මේ පිළිවෙල කඩන්න එක්කෙනෙකුටවත් එන්න බෑ. කඩන්න ආපු ගමන් එයා කැඩිලා යන එකයි වෙන්නේ. මේකේ පිළිවෙල කඩන්න බෑ. මේකේ පිළිවෙල දෙවියන් වහන්සේගේ වචනේ පිළිවෙතයි. විනිශ්චයකාරයා පොතේ එක එක්කෙනා තමයි හිතුණු දේ කෙරුවා. එයාට හරියයි හිතන දේ කෙරුවා. ඒක තමයි මේ අවුල. ඒක තමයි හුඟක් තැන් වලත් පිළිවෙලක් නැත්තේ, හුඟක් පවුල් වලත් පිළිවෙලක් නැත්තේ. ඕකයි ප්‍රශ්නේ. හිතන දේ කරනවා. එයාට හරියයි හිතන දේ කරනවා. එහෙම කරන්න ගිහිල්ලා ඔයගොල්ලෝ නිකන් අවුල් කරගන්නේ නැතුව නේද? ආපහු දේවල් විග්‍රහ කරලා විස්තර කරන්න හදන්නේ නැතුව දෙවියන් වහන්සේ දීලා තිබෙනා වූ විස්තරය සහ විග්‍රහය උඩ ඔයගේ පවුල අරගෙන ඉස්සරහට යන්න. බයිබලයේ පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදෙම කියනවනේ ආරම්භයේදී දෙවියන් වහන්සේ අහසත් පොළොවත් මැවුසේක. දැන් මැවිල්ල ගැන මහා විශාල ආපෝ තේජෝ වායෝ එකතු වුණා. ඒව වෙලා මහා ලොකු දෙයක් සිද්ධ වුණා. matter is what matters. matter නෑ. එහෙම එකක් නෑ. ඊට කියනවා එන ලොකු පිපිරීමක් ඇති වුණා. පිපිරීමෙන් ආවා. එක ඇදහිලි වල එක ආගම් වල ඔන්න විග්‍රහ කරන විදිය මේ මිනිස්යාගේ පැවැත්ම සහ ලෝකයේ ආරම්භය ගැන. බයිබලේ නෑ එහෙම. බයිබලේ දෙවියන් වහන්සේ කෙලින්ම කියනවා ආරම්භයේදී දෙවියන් වහන්සේ අහසත් පොළොවත් මැවුසේක. ඒක ඔයා පිළිගන්නවද? එහෙනම් ඔයා මේ බයිබලේ තියෙන ඔක්කොම පිළිගන්නවට කිසි ගැටලුවක් නැහැ. මොකද මේ බයිබලේ ඇදහිල්ලේ පොතක්. මේක ඇදහිල්ලේ පොතක්. ආමෙන්. ආරම්භයේදී ආසත් පොළොවත් මැවුසේක දෙවියන් වහන්සේ. එච්චරයි. ඊට පස්සේ උන්වහන්සේ දේවල් විග්‍රහ කරගෙන යනවා. ඉතින් මේ විවාහයේ ආරම්භය සම්බන්ධවත් ඔබයි මමයි දැනගන්න එක අතිශයින්ම වැදගත්. කොහෙන්ද මේක පටන් ගත්තේ ඔක්කොම? ආමෙන්. කොහෙන්ද මේක පටන් ගත්තේ? මේක නිකන් අර යාට ආසාව වෙලා මෙයා යාට ආසාව වෙලා පටන් ගත්තා. අපි බඳිමු, අපි විවාහ වෙමු, අපි පවුලක් වෙමු කියලා පටන් ගත්ත එකක් නෙමෙයි. දෙවියන් වහන්සේව නොදන්නා වූ අය අතරත් විවාහයේ සාක්ෂිකාරය දෙවියන් වහන්සේ. මොකද විවාහයේ නිර්මාතෘවරයා දෙවියන් වහන්සේ හින්දා. මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරි, අද දවසේ මනුෂ්‍ය සංගතිය තුල දෙවියන් වහන්සේගේ ආධිපත්‍ය ඒගොල්ලන්ගේ අතට අරගෙන ක්‍රියා කරන්න උත්සාහ කරනවා. දෙවියන් වහන්සේ ඔබවත් මාවත් මේ පැවැත්මට ගෙනාවේ උන්වහන්සේත් එක්ක ගණන් දෙන සම්බන්ධතාවයක ඉස්සරහට යන්නයි. ඕක දන්නේ නැති වුණාම අවුල් නේද? මම පුරුෂයෙක් ඇරියට දෙවියන් වහන්සේට ගණන් දෙන්න ඕනේ. භාර්යාව කාන්තාවක් ඇරියට දෙවියන් වහන්සේට ගණන් දෙන්න ඕනේ. ඕනේ දේවල් කරන්න බෑ. ඒව කරන්න ගිය ගමන් ඔබේ වරදට අහු වෙනවා. මිනිස්සයා කියලා කියන්නේ නිකන් තව සතෙක් නෙමෙයි. එහෙමනේ දර්ශනවල ආගම්වල කියන්නේ තව සතෙක් අපිත් සත්තු අපිත් නෑ. දෙවියන් වහන්සේගේ ස්වරූපයට සහ පැවැත්මට ගෙනාවා වූ ජීවියෙක් මං. සතෙක් නෙමෙයි. එහෙනම් මොකද මේ සත්තු වගේ හැසිරෙන්නේ? මිනිස්සු. උත්පත්ති පොතේ 1:26-27 කියනවා ස්වාමීන් වහන්සේ පුරුෂයෝ හා භාර්යාව විදියට පුරුෂයෝ හා කාන්තාව විදියට මනුස්සයව පැවැත්මට ගෙනාවා කියලා. උන්වහන්සේ මේක විග්‍රහ කෙරුවේ. මේක ලස්සනට විස්තර කරලා දුන්නේ. එනිසා විවාහය මැවිල්ලේ අනර්ග පිළිවෙතක්. ආමෙන්. විවාහය මැවිල්ලේ අනර්ග පිළිවෙතක්. දෙවියන් වහන්සේ විසින්ම පැවැත්මට ගෙනාවා වූ සත්තු නෙමෙයි. ඒක නිසාම යේසුස් වහන්සේ කියනවා 19 වෙනි පරිච්ඡේදයේ 4-5 පද. මතෙව් සුභාරංචියේ. මතෙව් 19:4-5. ඒ පදවල මෙහෙම කියනවා. උන්වහන්සේ උත්තර දෙමින් පටන් ගන්නේ සිට ඔවුන් මැවූ තැනන් වහන්සේ පුරුෂයෙක්ද ස්ත්‍රියක්ද වශයෙන් ඔවුන් මැවූ බවත් ඒ නිසා මිනිසෙක් තමාගේ පියාද මව්ද අතහැර තමාගේ භාර්යාවට ඇලුම් වන්නේ කියාද ඒ දෙදෙනා එක මාංශයක් වන්නෝද කියාද කී බවත් නුඹලා කියෙව්වේ නැද්ද? මේ 19 වෙනි පරිච්ඡේදය හරි වැදගත්. ආපු ප්‍රශ්න වලට යේසුස් ස්වාමින් වහන්සේ උත්තර දෙනවා. මේ මිනිස්සු අහපු ප්‍රශ්න වලට. යේසුස් වහන්සේ කිව්වා මේක දෙවියන් වහන්සේ සැලසුම් කෙරුවා මේ විදිහට.
උන්වහන්සේ විග්‍රහ කෙරුවා පවුල මේ විදිහට. ඒක දෙවිඳුන්ගේ සැලස්මක්, දෙවිඳුන්ගේ විග්‍රහයක්. ආමෙන්. එනිසා දෙවියන් වහන්සේ විවාහය සැලසුම් කෙරුවා. පළවෙනි භාර්යාව සහ පළවෙනි පුරුෂයාව ගිවිසුමක් යටතේ එකට ගෙනාවා. දැන් ඔයාට කියන්න බෑ මං ඔයාට ඉස්සර ආදරේ, දැන් නම් මං ආදරේ නෑ. ආදරේ ඉස්සර වගේ ආදරේ නෑ. මං ඔයාට ආදරේ ඉස්සර වගේ ආදරේ නෑ. ඒ වුණාට ඔයා මතක තියාගන්න, ඔයා දැන් විවාහ වුණා නම් ඔයා දැන් ඇවිල්ලා තියෙන ගිවිසුමකට කියලා. ආදරේ නෙමෙයි එතකොට මුල් වෙන්න ඕනේ. ගිවිසුම. කීදෙනු තේරෙනවද මං කියන එක? ආදරේ නෙමෙයි මුල් වෙන්නේ. එතකොට ආදරේ තිබුණත් නැතත් පවුලේ දැන් ඔබගේ. දෙවියන් වහන්සේට ස්තුතියි, ආදරේ තියෙන්න ඕනේ. මොකද ඒක තුලනේ මේක භුක්ති විඳින්න පුළුවන්. ආදරේ නැති වුණත් පවුලේ දැන් ගිවිසුම ක්‍රියාත්මකයි. ඒ ගිවිසුම කඩන්න ඔයාට බෑ. දැන් තියෙන්නේ ඔබට පවුලේ වගකීම් ඉෂ්ට කරන පුරුෂයා හැටියට සහ භාර්යාව හැටියට. ඔයා මට ආදරේ නෑ, ඔයා මට ආදරේ කිව්වේ නෑ. නැලවෙන්න එපා දැන්. දැන් හුරතල් වෙන්න එපා දැන්. හුරතල් වෙන්න කාලයක් තියෙනවා. අයි බයිබලයේ තියෙන්නේ. ප්‍රේම කරන්න කාලයක් තියෙනවා. ඊට පස්සේ තව මොකක්ද කාලයක් නැත්තේ? කියවන්නකෝ. දේශනාකාරය පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 1 ඉඳලා 7ට. වගකීම් ඉෂ්ට කරන ගිවිසුම ඇතුලේ තියෙන. දැන් ගිවිසුමේ ඔබ ඉන්නේ. ගිවිසුම පළවෙනි එක ගිවිසුම. දෙවෙනි එක ප්‍රේමය. ඉස්සෙල්ලා ගිවිසුම. ඔයා දැන් ඇතුලේ තියෙන විවාහ ගිවිසුමට. ඒක නඩත්තු කරන්න. දෙවියන් වහන්සේට වග කියන්න වෙනවා ඔයාට ඒක ගැන. ඒ නිසා ඒක හරියට කරන්න. ආමෙන්. භාර්යාවගේ පුරුෂයාගේ වගකීම් ඉෂ්ට කරන්න. ඒක ආදරෙන් කරනකොට තමයි ඒක භුක්ති විඳින්නේ ඔබ. හැබැයි ආදරෙන් කරේ නැතත් ඕක දැන් කරගෙන යන්න වෙනවා. මතක තියාගන්න දෙවියන් වහන්සේ ඉදිරියේ ඒවට ගණන් දීමක් තියෙන්නේ. ඒ නිසා මේ අපිට තියෙන දැන් ගිවිසුමක් තුල සම්බන්ධතාවයක්. ආමෙන්. මලාගේ පොතේ 2:14 ඒ කියන්නේ දෙවනස කියන්නේ මම දික්කසාදේ ද්වේෂ කරනවා කියලා. දික්කසාදේ මම ද්වේෂ කරන දෙයක් දෙවනස කියනවා. අද දික්කසාද තමයි වැඩිම පවුල් වල. පොඩ්ඩ වැරදිච්ච එක මම දික්කසාද කරනවා. ඒක තමයි නීතිඥයෝ ගාව වැඩිම තියෙන ෆයිල් දැන්. මේ දික්කසාදේ ෆයිල්. ඉතින් ඒක නිසා මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියෝ ඔබ ආරක්ෂා කරගන්න ඔබගේ පවුල. එසිකියල් පොතේ 16:8, යෙසායා පොතේ 54:5. දැන් භාර්යාවන්ට ස්වාමීන් වහන්සේ කියනවා මමයි නුඹගේ පුරුෂයා. ඒකයි භාර්යාව ස්වාමීන් වහන්සේත් එක්ක හරි සම්බන්ධතාවයක නිතරම ඉන්න ඕනේ. පුරුෂයා ස්වාමීන් වහන්සේත් එක්ක හරි සම්බන්ධතාවයක ඉන්න ඕනේ. එතකොට තමයි භාර්යාවටයි පුරුෂයාටයි හරි සම්බන්ධතාවයේ ඉන්න පුළුවන්. මේක දෙවියන් වහන්සේගේ මේ නිර්මාණය පවුල. මිනිස්සු හිතලා බලලා කරලා ගත්ත දෙයක් නෙමෙයි. දෙවියන් වහන්සේගේ අඛණ්ඩ වූ වෙනස් නොවෙන්නා වූ වචනය සෑහෙනවා. ඔයාටමයි. ආමෙන්. යෙසායා පොතේ 48 වෙනි පදය. 2 තිමෝති 3:16 වෙනි පදය. ඒ දෙවියන් වහන්සේ දුන්නා වූ විග්‍රහය විස්තරය වෙනස් වෙන්න බෑ. මොකද දෙවියන්සේගේ වචනේ වෙනස් වෙන්නේ නැහැ. එතකොට දෙවියන් වහන්සේ ඒක විග්‍රහ කරුවා නම් ඒක මෙහෙමයි කියලා ඒකෙම තමයි. ඒක ආයි වෙනස් වෙන්නේ නැහැ. තනකොළ වියලේ මල පරවේ. නමුත් අපේ දෙවියන් වහන්සේගේ වචනේ සදා කාලයටම පවතින්නේ. ඒක වෙනස් වෙන්න බෑ. කුමක් කියන්නේ නුඹේ ස්වාමි පුරුෂයා නම් නුඹේ මවුන්කාරයා නොවේ. කාටද ඒ කියන්නේ? භාර්යාවන්ට. උන්වහන්සේගේ නාමයේ සේනාවල ස්වාමීන් වහන්සේ නුඹේ මිදුම්කාරයන් ඊශ්‍රායල් සුද්ධ ධර්ම වහන්සේ මුළු පොළොවේ දෙවියන් වහන්සේ උන්වහන්සේට කියනු ලබන්නේ. ප්‍රේමන්ත සහෝදර සහෝදරි මේක හරියට අල්ලගන්න ඔබ. මේක ඔබට හරියට අල්ලගත්තොත් දෙවියන් වහන්සේට ගණන් දෙන ඔබ භුක්ති විඳින ජීවිතයක් ඔබ ගත කරයි. ඔක්කොම කරදර ප්‍රශ්න මැද්දේ. කරදර ප්‍රශ්න අඩුවේ කියලා නේ මම කියන්නේ. එතකොට මේ විවාහයට අපි ඇතුල් වෙනකොට විවාහය ජීවිතාන්තය දක්වා පවත්වන්නා වූ ගිවිසුමක් කියලා මතක තියාගන්න. ඒක ඔයාට ඕන වුණාම කඩා ඉහිරව ගන්න බෑ. මෙයා මට දැන් ආදරේ නෑ. එයා මට ආදරේ. ඒ නිසා මම එයාත් එක්ක යනවා. හරි ලේසි නේද?
එහෙම තමයි සමාජය දැන් හැදිලා තියෙන්නේ. පුරුෂයා සහ බිරිඳ අතර කාන්තාව අතර සුහදත්වයක් සමාගමක් දෙවියන් වහන්සේ පිහිටවල තිබෙනවා. ඒක තුලින් සමාජයට වැඩක් සිද්ධ වෙන පිණිස ඔබගේ පවුල තුලින්. මගේ පවුලෙන් සමාජයට වැඩක් සිද්ධ වෙනවද? ඔයාගේ පවුලෙන් සමාජයට වැඩක් සිද්ධ වෙනවද? ඔයාගේ පවුල මේ ජන ප්‍රජාවට ආශිර්වාදයක්ද? කල්පනා කරලා බලන්න. නැත්තම් ඔයා කොහේ හරි වරද්දගෙනයි තියෙන්නේ. ඔයයි මමයි දෙවියන් වහන්සේ පිහිටවල තියෙන විදිහට අපේ පවුල් ආයතනය අපි නඩත්තු කරගෙන යනකොට ඒක ජන ප්‍රජාව හඳුනා ගන්නවා ආශිර්වාදයක් හැටියට අපේ පවුල් ජීවිතය. ආමෙන්. ජන ප්‍රජාවට ඔබ ආශිර්වාදයක්. ඒකයි. ඔබ අවුල් කරගෙන නම් ජන ප්‍රජාවට ඒක ප්‍රශ්නයක්. දෙවියන්සේ නොදන්නා වූ ඒක විශාල බාධාවක්. ඔබ පවුල අවුල් කරගෙන තියෙනවා නම්. ඒ නිසා අපි අද අධ්‍යයනය කරන්නේ මේ කොහොමද මම මගේ පවුල ආරක්ෂා කරගන්නේ? කොහොමද මගේ විවාහය මම රැකගන්නේ? මගේ විවාහය දෙවියන් වහන්සේ විග්‍රහ කරලා තියෙන්නේ කොහොමද? ඒව ගැන මම මේ කතා කරන්නේ ඔබට. එතකොට ඒකෙන් ලැබෙන අවබෝධයෙන් ඔබ උත්සාහ කරයි පවුල ආරක්ෂා කරගන්න. විවාහය ආරක්ෂා කරගන්න. ආමෙන්. ඔබ උත්සාහ කරයි. මොකද ඒක දෙවියන් වහන්සේට ප්‍රසන්න දෙයක් හින්දා. බලමු අපි පළවෙනි කාරණාවට යමු. උත්පත්ති පොතේ 18 ඉඳලා 23ට අපිට ස්වාමීන් වහන්සේ මතක් කරලා දෙනවා මේ විවාහය ස්වර්ගීක දෙයක් කියලා. විවාහය පොළවේ දෙයක් නෙමෙයි. විවාහය ස්වර්ගීය දෙයක්. ආමෙන්. ඒක ස්වර්ගයේ දෙවියන් වහන්සේ නිර්මාණය කරපු දෙයක්. මනුෂ්‍ය විවාහ නිර්මාණය කරගත්ත දෙයක් නෙමෙයි විවාහය. ඒ නිසා මේකේ බලන්න පළවෙනිම කාරණාව දෙවියන් වහන්සේ කියන්නේ මනුෂ්‍යයා තනිව සිටීම හොඳ නෑ කියලා. එහෙම නේද කියන්නේ? ස්වාමීන් වහන්සේ කතා කොට මනුෂ්‍යයා තනිව සිටීම හොඳ නැත. දැන් මානේ මේ වන තෙක්ම දෙවනන්සේ ඔක්කොම කිව්වේ හොඳයි හොඳයි කියලානේ. මේක හරි මවිතේ දනවනා වූ කතාවක්. දෙවනන්සේ කියනවා මනුෂ්‍යයා තනියම ඉන්නක හොඳ නෑ කියලා. මෙච්චර ලාගේ ඔක්කොම හොඳයි කියලා. බාන්නක පළවෙනි පදේ ඉඳලා කිව්වපුවම ඒක කියනවා උන්වහන්සේ උදේ අහසත් පොළොවත් මැව්වා. ඊට පස්සේ ඉර මැව්වා. සඳ මැව්වා. උන්වහන්සේ ඒක ඔක්කොම යහපත් කියලා කිව්වා. දෙවියන්වහන්සේ එළිය වේවයි කීස එක එවිට එළිය විය. ඒ එළිය යහපත් බව දෙවියන්වහන්සේ දුසේක. එළිය යහපත්. හොඳේ? ඊට පස්සේ දෙවියන් වහන්සේ අන්ධකාරයේ එළිය වෙන්කොට එළියට දවාල කියද්දී අන්ධකාරයේ රාත්‍රී කියද්දී නම් තබුසේක සවස වියේ උදේවිය ඒක එක දවසක් විය. 6 දෙවියන් වහන්සේ ජලයේ මැද්දේ අවකාශයක් වේවා. ඒ කන්නකොටනේ ජලයෙන් වෙන් වේවායි සදා අවකාශයට උඩින් තිබුණු අවකාශයේ යටින් තිබුණු ජලයත් වෙන් කළසේක. එසේ විය දෙවියන් වහන්සේ අවකාශයට අහස කියා නම් තබුසේක සවස විය උදේවිය ඒ දෙවනි දවස විය. දැන් මම මේ මැවිල්ල ගැන කතා කරනකොට දෙවියන් වහන්සේ ඔක්කොගෙම ඇවිල්ලා පල්ලයට රෙල්ල කියන ඔක්කොම යහපත් ඔක්කොම හොඳයි. හැබැයි මෙතන එනකොට දෙවෙනි පරිච්ඡේදයේ කියනවා මනුෂ්‍යයා තනියම ඉන්නවා දැකලා මොකද දන්නද දැන් දෙවියන් වහන්සේ ඔක්කොම මවපු දේවල් මනුෂ්‍යයා ඉදිරියට ගෙනාවා. ගෙනල්ලා කිව්වා ඒගොල්ලන්ට නම් තියන්න කියලා. ඉතින් මනුෂ්‍යයා කොටියට කොටියා කියලා කිව්වා. ගෑනු සතාට කොටි දෙන කියලා කිව්වා. සිංහයා කියලා කිව්වා සිංහ දෙන කියලා කිව්වා. අශ්වයා කියලා කිව්වා ගෑනු සතා වෙලඹ කියලා කිව්වා. හොඳට දැන් නම් දුන්නා. දැන් මේ ඔක්කොම නම් දීගෙන යනකොට එයා බලනවා ෂා මට එක්කෙනෙක් නැහනේ. එයාට හරි දුකයි දැන්. දැන් එයා දුකෙන් ඉන්නකොට දෙවනන්සේ දකින්න ඇති යාගේ දුක. ඒතකොට දෙවනන්සේ මෙයා තනියම ඉන්නක හොඳ නැහැ. ඊට පස්සේ ආව තද නින්දකට දානවා බයිබලයේ කියනවා. ඊට පස්සේ යාගේ ඉලහැටෙන් අරගෙන එතන වහලා දානවා. ඒකෙන් කාන්තාවක් හදනවා. භාර්යාවක් හදලා ස්ත්‍රියක් හදලා ඊට පස්සේ ස්ත්‍රියව දෙවියන් වහන්සේ ගෙනල්ලා දෙනවා ආදම්ට. දැන් ඒකනේ විවාහයේ පින්තූරේ. තාත්තා දුවව අරගෙන ඇවිල්ලා විවාහ වෙන්න ආව පුරුෂයාට බාර දෙනවා. විවාහයේ පින්තූරේ ඒකයි දේව ගෘහය තුල විවාහයේ. ඒක තමයි පින්තූරේ. තාත්තා ගෙනල්ලා අතාල්ලගෙන ඇවිල්ලා ගෙනල්ලා බාර දෙනවා පුරුෂයාට. ආමෙන්. ඒක තමයි ලස්සන පින්තූරේ. බයිබලයේ විවාහය සම්බන්ධව තියෙන. ඉතින් ඒක දෙවියන් වහන්සේ නියම කෙරුවා එහෙම. දෙවියන් වහන්සේ නියම කළා. දෙවියන් වහන්සේ ඒක හරි සන්තෝෂ වුණා ඒක දැකලා. ඒක යහපත් දෙයක් දෙවියන් වහන්සේගේ ඇස් ඉදිරියේ. ආමෙන්. ඊට පස්සේ අපි දකිනවා මේ
විවාහය දෙවියන් වහන්සේ පැවැත්මට ගේන්නේ එකිනෙක කෙනාව ඒ විවාහය තුළ සම්පූර්ණ කරන්න පිණිස. මොකද පුරුෂයාට හිස්කමක් තියෙනවා. භාර්යාවටත් හිස්කමක් තියෙනවා. ස්ත්‍රියටත්. ස්ත්‍රියගේ හිස්කම පිරෙන්නේ පුරුෂයාගෙන්, පුරුෂයාගේ හිස්කම පිරෙන්නේ ස්ත්‍රියගෙන්. එහෙම තමයි බයිබලයේ දෙවියන් වහන්සේක නියම කරලා තියෙන්නේ. හරිද? එතකොට කොහොම හරි ඔය අතර ඉන්නවනේ විවාහ වෙලා නැතුව ඉන්න අයත්. ඒගොල්ලෝ කැමති තනියම ඉන්න. දැන් ඒක දීමනාවක්. දැන් ඔයා දන්නවද මම දෙවියන් වහන්සේ මාව අල්ලගත්තට පස්සේ මගේ හදවතේ තිබුණු එකම ආසාව තනියම ඉන්නනේ. වඩා දෙවියන් වහන්සේට සේවය කරන්න. තනියම ඉන්න එක තමයි මගේ ආසාව උනේ. මං කොහොම විවාහ වෙන්නේ නැහැ. මගේ අම්මා මට විවාහ යෝජනා කරනකොට, අක්කලා යෝජනා කරනකොට මම විවාහ වෙන්නේ නැහැ. මං ඒගොල්ලන්ට කිව්වා. එතකොට නේ ඒගොල්ලෝ හිතුවේ මට සනීප නැහැ කියලා. ඒකනේ ලොකු අක්කා කිව්වේ මල්ලි වාට සනීප නැහැ එක්ක මන්ට ගෙදර එන්න කියලා. ඇයි අවුරුදු 32 තරුණෙක් මම දැන්. වැඩිහිටි තරුණ වියේ ඉන්නා වූ කෙනෙක්. වඩ දෙනවද? හැම දෙයක්ම තිබුණා. ඉතින් අක්කලා හිතුවා මෙයා දැන් විවාහ වෙන්න ඕනේ. මෙයා දැන් කොහේ හරි ගිහලා මොකක් හරි වරදක් කරගනිත් දන්නේ නැහැ කියලා බයට යෝජනා. හැබැයි මං කිව්වා නෑ මට විවාහ වෙන්න ඕනේ නැහැ. මට විවාහ වෙන්න ඕනේ නැහැ කියලා. එතකොට ඔහොම ගියා අවුරුදු එකමාරක් විතර මම දැන් සේවයේ බොහොම කැප වෙලා මට හරි සන්තෝෂයි මම ඒක කරගෙන යනකොට පවුල් එක්ක සම්බන්ධතාවයට ආවා මම ක්‍රිස්තියානි පවුල් එක්ක ඊට පස්සේ ඒගොල්ලෝ පවුලක් හැටියට සේවය කරනවා දැක්නකොට මගේ යාඥාව අවුරුදු එකමාරකට පස්සේ වෙනස් වෙන්න පටන් ගත්තා මං කිව්වා මටත් පවුලක් ඕනේ ස්වාමිනී කියලා ස්වාමීන් වහන්සේ දන්නවා මම තනියම හිටියන් කනවා ශාසනය කියලා මම තනියම හිටියන් ශාසනය කනවා ස්වාමීන් වහන්සේ ඒව දන්නවනේ ඉතින් ආපහු කාලයකට පස්සේ අර ආසාව ආවා ඊට පස්සේ මම විවාහයක් ගැන කතා කෙරුවා හරිද? එතකොට මම ඊළ කතා කරනකොට මං කිව්වා හොඳයි දෙවියන් වහන්සේට මට වැඩි ආදරය කරන කෙනෙක් ඉන්නවා නම් හඳුන්වලා දෙන්න මං සලකලා බලන්නම් කියලා. විවාහ වෙන්න ආය නම් බොහොමයක් හිටියානි මගෙත් එක්ක. ආසාවෙන් හිටියා. වරදෙන්නද? බොහොම කැමැත්තෙන් හිටියා මාත් එක්ක විවාහ වෙන්න. ඒ වුණාට මට එහෙම විවාහ වෙන්න ඕනේ උනේ නැහැ. මට විවාහ වෙන්න ඕනේ උනේ දෙවියන් වහන්සේට මට වැඩි ආදරය කරන කෙනෙක් එක්ක. ඒක තමයි මම බයිබලෙන් ඉගෙනගෙන තිබුණේ. මම ඒ ස්ථාවරයේ හිටියා ඒක වෙනස් කරුවේ නැහැ මම අදටත් ඒක වෙනස් නැහැ. ඒ ස්ථාවරයේ මම අදත් ඉන්නේ. ඒ කියන්නේ මට බඳින්න ඕනේ කියලා එහෙම නෙමෙයි හොඳේ. ඕ මං ආයි බඳින්නේ නැහැ. ඇති අවුරුදු 30ක් මම බැඳලා දරුවෝ දෙන්නෙක් දෙවියන් වහන්සේ අපිට දුන්නා. දැන් සේවයක් අපි පවුලක් හැටියට කෙරුවා. දැන් ඒ දරුවෝ සේවය කරගෙන යනවා. මේක මට ප්‍රීතියක්. මං දැන් තනි නෑ කොහොමටත්. මට සභාවක් දීලා තියෙනවා දෙවියන් වහන්සේ මට ආදරය කරන ලොකු සෙනගක්. ස්ත්‍රීන් පුරුෂයෝ ආමෙන්. මට තනි නෑ. මට මතකයි කීප දෙනෙක් මාව තල්ලු කරනවා විවාහයකට. ඕ මාව ගිහිල්ලා තියාගෙන ඉඳගෙන කතා කරවලා කිව්වා පාස්ටර් හොඳ නෑ ඔහොම තනියම ඉන්න එක. තනියම ඉන්න එපා. පරීක්ෂාවල් වැඩි. මං කොහේව කාලයක් මං පව් කරලා දින්නේ දැන්. ඒව මං පව් කරලා තියෙන්නේ. ආයි මං බඳින්න ඕනේ නෑනේ. මම දැන් මගේ වැඩේ පෙරට වැඩියෙන් කරන්න තමයි මගේ දැන් සිත තියලා තියෙන්නේ. මම ඒක නිසා තමයි මට දැන් පිස්සු ඩබල් වෙලා තියෙනවා කියලා මං කිව්වේ. මං කිව්වා මට දැන් පිස්සු ඩබල් වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ හිතනවානේ මට පිස්සු කියලා. මට දැන් දෙගුණයක් වැඩි පිස්සුව. මාව බලා ගන්න ඉන්නවා ෂෙනෙලා, මාව බලා ගන්න ඉන්නවා නිපු, දයන් ඉන්නවා, කවුද අෂාන් ඉන්නවා. ඒගොල්ලෝ වැඩේම හොයලා බලනවා. ඔබ ඉන්නවා. මට ආදරය කරන්න සහ මට රුකුලක් වෙන්න ධෛර්යය දෙන්න. ඔබ ඉන්නවා. ආමෙන්. එනිසා දැන් වඩා මගේ සිත තියෙන්නේ මං කොහොමද ඔබට වඩා කැපවීමකින් දැන් මේ මෙහෙවර කරන්නේ. ඒක තමයි මගේ සිත. අනේ පව් නේද තනියම නේද කවුරුත් නෑ නේද නෑ මට ඒක කොහොම දෙවියන් වහන්සේගේ කරුණාවෙන් කිසි අඩුවක් නෑ. හරිද? කිසි අඩුවක් නෑ. මාව බලා ගන්න එක කිසි අඩුවක් නෑ. ඔය ඉන්නේ ඉස්සරහම ඉඳගෙන දෙන්නෙක් ඔය දැක්කද? මුරකාරයෝ. දෙවනාසේ ස්තුතියි මුරකාරයෝ අපි වටා තබලා තියෙනවා. අර ගීතාවලිය 127 කියන්නේ ඒ කොපුව පිරීලා තියෙනකොට ඊගස් වලින් ඔබ හරි ආරක්ෂිතයි කියලා. ආමෙන්. ඔව් දෙවනාසේ ස්තුති වේවා. ඉතින් මේකෙදි බලන්න ස්වාමීන් වහන්සේ මේ සැලැස්ම අපිට දීලා අපෝ මේ ගමන අරගෙන යනකොට සමහරක් අයට පුළුවන් විවාහ වෙන්න නැතුව තනියම ඉන්න. දැන් පවුල්තුමායි වගේ කෙනෙක්. පවුල්තුමා කිව්වා මම තනියම ඉන්නවා. මගේ කැමැත්ත ඔබත් තනියම ඉන්න පුළුවන් නම් ඔබ තනියම ඉන්න කියලා. කිසි කෙනෙකුට බල කරන්න බෑ.
මොකද දන්නවද? විවාහ වුණාම හැමතිස්සෙම එයා හොයන්නේ ලෝකේ දේවල්, එයා හොයන්නේ එයාගේ භාර්යාව නැත්තම් පුරුෂයාව සන්තෝෂ කරන දේවල්. විවාහ වුණාම වරදෙන්නද? වැඩේම හොයන්නේ ඒවනේ. ඒ දෙන්නගේම සිත එක තැනක නැත්තම්, දේව රාජ්‍ය කෙරේ දෙන්නගේම සිත එකට නැත්තම්, එතන ලොකු අවුලක් නේ පවුලේ. එතකොට පුරුෂයාගේ වගකීම එයා ඉෂ්ට කරන්න ඕනේ. එයා වැඩේම භාර්යාවව සතුටු කරන්න ඕනේ එතකොට. පවුලතුමා ඔක කියනවා. පළවෙනි කොරින්ති පොතට එනකොට. බලන්න. එක කොරින්ති 7:1 කියන ඉතින් නුඹලා විසින් ලියනද කාරණේ ගැන ස්ත්‍රියක් ස්පර්ශ නොකිරීම මිනිසෙකුට හොඳය. පවුල්තුමා කියන ස්ත්‍රියක් ස්පර්ශ නොකිරීම මිනිසෙකුට හොඳයි කියලා. හැබැයි නීතියක් නෙමෙයි ඒක. හොඳයි. නීතියක් නෙමෙයි. එක කොරින්ති 7:8 කියනවා ඒත් සියලු මිනිස්සු මා සිටින ලෙසම සිටිනවා කැමැත්තෙමි. පවුල්තුමා වැඳලා නැහැ. පවුල්තුමා මං කැමති ඔක්කොම මිනිස්සු ඒ විදිහට ඉන්නවා නම් කියලා. විශේෂයෙන්ම සේවයේදී සිටිනවා ගැන ඔය කතා කරන්නේ. එතකොට එසේ වී නමුත් එක්කෙනෙකුට මේ ප්‍රකාරයටද වෙන කෙනෙකුට ප්‍රකාරයටද දෙවියන් වහන්සේ එකිනෙකාට නියමු දීමනාවක් ඇත්තේය. එක හැමෝටම එක විදිය නෙමෙයි. එක එක්කිනාට දීමනාව දෙවියන් වහන්සේ දීලා තියෙන දීමනාව. නමුත් අවිවාහකයන්ටද වැන්දඹුවන්ටද මා කියන්නේ ඔවුන් මා ලෙසම පැවතී සිටියොත් ඔවුන්ට හොඳය කියාය. යෝජනාවක්. ආමෙන්. අවිවාහකයන්ටත් වැන්දඹුවන්ටත් නුඹලා කරදර නැතුව සිටිනවට කැමැත්තෙමි. විවාහ නොවූ තැනැත්තේ ස්වාමින් වහන්සේව සතුටු කරන්නේ කෙසේද කියා ස්වාමින් වහන්සේගේ කාරණා ගැන සලකන්නේ. විවාහ වෙලා නැති කෙනා. එයා වැඩේම හොයන්නේ ස්වාමින් වහන්සේ කොහොමද මම සතුටු කරන්නේ කියලා. විවාහ වූ තැනැත්තේ භාර්යාව සතුටු කරන්නේ කෙසේද කියලා ලෝකේ කාරණා ගැන සලකන්නේ. දැන් මේ බයිබලයේ හොඳේ මම ලියපු එකක් නෙමෙයි. එසේම භාර්යාව හා කන්‍යාව අතරේද වෙනසක් ඇත. විවාහ නොවූ තැනැත්ති ශරීරයෙන්ද ආත්මෙන්ද සුද්ධව සිටින පිණිස ස්වාමීන් වහන්සේගේ කාරණා ගැන සලකන්නීය. නමුත් විවාහ වී සිටින තැනැත්ති පුරුෂයා සතුටු කරන්නේ කෙසේද කියලා ලෝකේ කාරණා ගැන සලකන්නීය. ඒ දෙවියන් වහන්සේගේ වැඩේ කරගෙන ගියත් ශාරීරිකව පවුලක් ඇටියට එකිනෙක කෙනා සතුටු කරන්නා වූ කාරණාවල් වලට එළඹෙනවමයි. ඒක වඩ නවත්තන්න බෑ. ඒක අසාධාරණ නෑ. ඔයා විවාහ වෙලා ඉන්නකොට ඒක කරන්න. හැබැයි ඒකදී ඔයාට බලපෑමෙන් යුක්තව දෙයක් කරන්න තියෙන අවස්ථාව ගොඩක් සීමා වෙනවා. එනිසා පවුල්තුමා කියනවා මම කැමතියි මං වගේ ඉන්නවට. අවිවාහක විවාහ වෙලා නැත්තම් ඔයා වැන්දබුවක් වෙලා නම් තනියම ඉන්න එක වැඩිය හොඳයි ඔයාට. මොකද ඔයාට වඩා වැඩි දෙයක් පොළවේ කරන්න. එතකොට අවස්ථාව සැලසෙනවා. කනගාටුදායක දේවල් අදනේ. මිනිසුන්ගේ තියෙන තෘෂ්ණාවල්, මිනිසුන්ගේ තිබෙනා වූ කාම රාගික සිතවිලි, ලිංගිකත්වයට තියෙන ආසාවල්, මේවා නිසා මිනිස්සු ගිහිලා ගොඩක් අවුල් කරගෙන ඒගොල්ලන්ගෙන් වෙන්න පුළුවන් උපරිම ප්‍රයෝජනය අද හීන වෙලා තියෙනවා. සභාවට නැති වෙලා තියෙනවා ඒවා. විවාහය නරකයි කියලා නෙමෙයි ඔය කියන්නේ. විවාහය භුක්ති විඳින්න එපා කියලා නෙමෙයි ඔය කියන්නේ. තනිකඩව සිටීම සහ විවාහ නොවි සිටින්නා වූ කාලය තුල Tamanට කරන්න තිබෙනා වූ ජවයත ශක්තිය ගැන කතා කරන්නේ. ඒවා වැරදිට තේරුම් ගන්න එපා. හැමෝටම තනියම ඉන්න බෑ. එහෙම නැහැ. මතෙව්ස් සුභාරංචි 19 වෙනි පරිච්ඡේදයේ යේසුස් වහන්සේ ඕක ගැන කියනවා. සමහරු මව් කුසෙන්ම නපුංසකයෝ ආවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඒව ගැන ආසාවක් නැහැ. සමහරු මිනිස්සු විසින් මිනිස්සුන්ව නපුංසකයෝ කළා. ඒගොල්ලෝ තමයි ගිහිල්ලා ශාසනය කන්නේ හැමතැනම. අපිට පේන්න තියෙන ඕනේ තරම් වටා පිටාව ඒක සිද්ධ වෙනවා. තවත් සමහරු ස්වේච්ඡාවෙන් නපුංසකයෝ වෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ ආශාවල් ඔක්කොම ඒගොල්ලන් තීරණයක් අරගෙන නෑ මට ඕනේ මේ වැඩේ කරගෙන යන්න කියලා. මං අර අවුරුදු එකමාරක් තුල ගියා වගේ දැක්කද? ස්වාමීන් වහන්සේ කියනවා පිළිගන්න පුළුවන් කෙනා පිළි අරගෙන ඒකත් එක්ක යන්න කියලා. නීති දාලා නෑ බයිබලයකට. නීති දාලා නෑ. පිළිගන්න පුළුවන් කෙනා ඒක පිළිගන්න කියලා ස්වාමීන් වහන්සේ කියනවා මතේ 19. ඉතින් ඒක නිසා මේ මක්නිසාද මව් කුසින් නපුංසකෝ උපන් තැනැත්තෝ ඇත්තහම මිනිස්යන් විසින් නපුංසකයන් කරන ලද නපුංසකයෝ ඇත්තහ ස්වර්ග රාජ්‍ය නිසා තමුන් නපුංසකයන් කරගන්නා වූ නපුංසකයෝ ඇත්තහ. ඒක පිළිගන්න පුළුවන් තැනැත්තේ පිළිගනියයි ස්වාමීන් වහන්සේ කීස එක. ආමෙන්. පැහැදිලි. ඒ නිසා ස්වාමීන් වහන්සේ මෙතන අපිට මතක් කරලා දෙනවා තනියම ඉන්න පුළුවන් නම් ඒක දීමනාවක් දෙවියන් වහන්සේගේ. දෙවියන් වහන්සේට ස්තුති කරන්න ඒක. හැබැයි ඒකේ උපරිම ප්‍රයෝජනය ඔබ වැය කරන්න උන්වහන්සේ වෙනුවෙන් සහ සභාව උදෙසා වැය කරන්න. ආමෙන්. ඒකෙදි ඔට දීලා තියෙන රිලැක්ස් කරන්න නෙමෙයි. වඩා වැය වෙන්න. දෙවියන් වහන්සේ වෙනුවෙන් වැය වෙන්න. ඊට පස්සේ අපිට කියනවා බලන්න දෙවියන් වහන්සේ ඉස්සෙල්ලාම කිව්වා මනුස්සයා තනියම ඉන්න එක හොඳ නැහැ කියලා. ඊට පස්සේ දෙවනුව කියනවා 19:20යි පදවල
ඔයාට සුදුසු සහකාරියක් අවශ්‍යයි කියලා. ඒක නේද කියන්නේ 19:20 පදවල. ස්වාමි දේවනාසේ වනේ මොගන් මනුෂ්‍ය තනියම හිටු හොඳ නැත. ඔහුට සුදුසු සහකාරියක් සාදා දෙන්නේ මේ කීසේක. දේවනාසේ කියන සුදුසු සහකාරියක් එයාට සොයලා දෙනවා. හදලා දෙනවා. දැන් උත්පත්ති 24 අපි දකිනවා ආබ්‍රහම් අර එයාගේ සේවකයව යවනවා ඊසාක්ට භාර්යාවක් හොයන්න නේද? රෙබෙකාව 24 වෙනි පරිච්ඡේදයේ උත්පත්ති පොතේ. ඊට පස්සේ ආද සුදුසු සහකාරියක් යා හොයලා දෙනවා. රෙබෙකා තමයි සුදුසු සහකාරිය වෙන්නේ ඊසාක්ට. ඉතින් අපි දකිනවා එතන මේ පවුලක් ගොඩනගෙන ආකාරය කොහොමද දෙවියන්වහන්සේක සැලසුම් කරලා තිබෙන ආකාරය. හරි අලංකාරයි ඒක. දෙවියන් වහන්සේ මිනිස්සයා වෙතට මේ ඔක්කොම සත්තුන්ව පමුණවන්නේ ඇයි? බලන්න සත්තුන්ට නම් තිබ්බ විතරක් නෙමෙයි භාර්යාවටත් නම තිබ්බේ ආදම්නේ. ඒව කියලා යට. මෙයා මගේ ඇට වලින් ගත්ත මගේ මාංශයෙන් ගත්තා වූ ස්ත්‍රිය කියලා යට ඒව කියලා නම තැබුවා. ඒක නිසා මේකෙදී අපි දකිනවා දෙවියන් වහන්සේ මිනිස්සයාට දීපු ආධිපත්‍යය එතන. බයිබලයේ මුල ඉඳලා අද වෙනකම්ම බයිබලයේ දේව සභාවෙත් පුරුෂ ආධිපත්‍යයේ තිබෙන වැදගත්කම වටහා කරගන්න. අවබෝධ කරගන්න. අවබෝධ කරගන්න. පුරුෂ ආධිපත්‍යයේ තිබෙන පුරුෂ නායකත්වයේ තිබෙනා වූ වටිනාකම. පවුලේ නායකයා පුරුෂයයි. භාර්යාවට නායකයා වෙන්න බෑ. එයා සහකාරිය. එයා ඉන්නේ උදව් කරන්න පුරුෂයාට. දේව සභාවේ සභාපාලක තුමිය. සභාපාලක තුමිය. අපේ ඉන්නවා ඒ සභාපාලක තුමියක් හැටියට වැඩ කරපු කෙනෙක්. ඔයාට එයාව හම්බෙන්න පුළුවන්. එයා කියයි ඒකෙදී යාගේ පවුලට තිබිච්ච කරදරය සහ එයාගේ දරුවාට තිබුණා වූ ප්‍රශ්නය. එයාගේ දරුවා කිව්වලු සභාවකට යනකොට අම්මේ සභාවට යන්න කිසිම වගකීමක් එහෙම සභාවේ බාර ගන්න යන්න එපා කියලා. ඒ ළමයාට ජීවිතයක් තිබිලා නැහැ. ඒ මනුස්සයාට ජීවිතයක් තිබිලා නැහැ. ඒ මනුස්සයා නැගිටලා සාක්ෂි දාලා කිව්වා පාස්ටර් පුදුම බේරිල්ලක් මම මේ සභාවට ඇවිල්ලා මේකෙන් බේරුනේ කියලා. අද කාන්තාව උත්සාහ කරනකොට එයාට නුසුදුසු තැනක එයා ඉන්න. යන් විහිං ප්‍රශ්න යාගේ ජීවිතයට දාගන්නවා. ඉතින් අද දවසේ බලන්න මේ විකෘති තත්ත්වයන් ඇති වෙලා තියෙන්නේ කොහෙන්ද කියලා බලන්න. මිනිස්සු දෙවියන් වහන්සේ විග්‍රහ කරපු සැලසුම් කරපු දේ මිනිස්සු අලුතෙන් විග්‍රහ කරන්න සහ සැලසුම් කරන්න ගියේ ඉඳ නෙමෙයිද මේක වෙලා තියෙන්නේ. මුලින් ඉඳලාම බයිබලයේ අපිට මතක් කරලා දෙන්නේ පුරුෂ නායකත්වයක්. බයිබලයේ දිගටම තියෙන්නේ. ඒක ඊටාත්ම පැහැදිලි ඉගැන්වීමක් බයිබලයේ. හැබැයි මේක නොතකා මිනිස්සු යනවනේ කරගෙන දේවල්. ගිල ඒගොල්ලෝ විහිං ඒගොල්ලන්ටම දුක පමුණවාගෙන තිබෙනවා. ඒ දේවල් ඔක්කොම අවුල් කරගෙන නැවත විග්‍රහ කරන්න යාම තුල. දෙවනන්ස කියනවා මම නුඹට සුදුසු සහකාරියක් දෙන්නම්. එතකොට භාර්යාවගේ කොටස සහ පුරුෂයාගේ කොටස භූමිකාවන් දෙකක් දෙවනන්සේ විග්‍රහ කරලා දුන්නා. භාර්යාවගේ කොටස මේකයි පුරුෂයාගේ කොටස මේකයි කියලා. ඉතින් ඕක හරියට අවබෝධ කරගත්තම ඔයාලට හරි දෙවනන්සේ ප්‍රසන්න කරන්නා වූ පෞල් ජීවිතයක් අරගෙන යන්න පුළුවන්. ඒක ප්‍රජාවට ආශිර්වාදයක් වෙන විදිහට අරගෙන යන්න පුළුවන් වෙයි. ආමෙන්. දෙවනන්සේ යහපත්. උන්වහන්සේ මිනිසුන්ව හැමතිස්සෙම මේ දේවල් වලින් දැනුවත් කරලා උන්වහන්සේ පෙන්වලා දෙනවා. මිනිසයා හැමතිස්සෙම සම්පූර්ණ වෙන්නේ ස්ත්‍රිය තුල, ස්ත්‍රිය හැමතිස්සෙම සම්පූර්ණ වෙන්නේ පුරුෂයා තුල. ඒක අතර සමහරක් අයට දීමනාව දීලා තිබෙනවා තනියම ඉන්න. ඔච්චරයි. පිළිගන්න පුළුවන් කෙනා පිළිගන්න. ඔය හිතනවා නම් මට තනියම ඉන්න එක සුදුසු නෑ කියලා යාඥා කරන්න. ගිහිල්ලා කොහෙන් හරි පටලෙන්න එපා. පාස්ටර් නම් කියයි. අපිව බලන්නේ කවුද? කොහෙන් හරි ගිහිල්ලා අනා ගන්න එපා පැටලිලා එහෙම. දෙයන්ස ඔයාලට නියම කරලා තියෙන්නේ තනියම ඉන්න එක නම් තනියම ඉන්න. වඩා වැඩිය දෙවියන් වහන්සේට කැප වෙලා සේවය කරන්න. අවශ්‍යතාවයෙන් ඉන්නා වූ ප්‍රශ්න වලින් හිර වෙලා ඉන්නා වූ මිනිසුන්ට උදව් කරන්න පියවර ගන්න. බලන්න ඔයගේ තනිකම මැකෙන්නේ නැද්ද කියලා එතකොට. ඒ තනිකම අස්සේ ගිහලා වෙන පැටලවිලි එහෙම දාගන්න යන්න එපා. සමහරුන්ට ඒක දීමනාවක්. තනියම ඉන්න එක. ඒකයි කිව්වේ පිළිගන්න පුළුවන් කෙනෙක් පිළිගන්න කියලා. හැම වෙලාවෙදිම අපි දකිනවා මේ ලිංග ભેදය පුරුෂ ස්ත්‍රිය හැටියට. ඒ ලිංග ભેදය ඒ වෙනස දෙවියන් වහන්සේ ඇති කරලා තියෙන මිනිස්සු ඇති කරපු එකක් නෙමෙයි. ඒක දෙවියන් වහන්සේ ඇති කරපු එකක්.
ඒ නිසා ඒකට ගෞරවය කරන්න ඔබ. ආමෙන්. ඒකට ගෞරවය කරන්න. තව කාරණයක් තියෙනවා 21 ඉඳලා 23ට බලන්න. ඊට පස්සේ දෙවියන් වහන්සේ මේ මිනිස්යාට උපකාර කරන්න උදව්කාරයෙක්ව සහකාරියෙක්ව යොමු කරනවා. ස්වාමී දෙවියන් වහන්සේ මිනිස්යා බරණින්දකට පැවුණසේක ඔහු නිදාගත්තේ උන්වහන්සේ ඔහුගේ ඉලෑට වලින් එකක් ගෙන ඒ ස්ථානයේ මාංශයෙන් පිරවුසේක. ස්වාමී දෙවියන් වහන්සේ මිනිස්යාගෙන් ගත් ඉලෑටෙන් ස්ත්‍රියක් සාදා ඇය මිනිස්යා වෙතට පැමිණෙවුසේක. එවිට මිනිස්යා කතා කරනකොට මෑ මාගේ ඇට වලින් ඇටය මාගේ මාංශයෙන් මාංශය මෑ මිනිස්යාගෙන් ගල්ලාලා දෙන මිනිස්ය දූයයි කියනු ලබන්නේ කීය. මිනිස්ය දූ කියලා කියන්නේ ඒව කියන වචනය. එතකොට මිනිස්යා එයාට නමක් ලැබුවා. දෙවියන් වහන්සේ තමයි සැලැස්ම දුන්නේ. එපිස පොතේ 5:28-29 පදවල යේසුස් වහන්සේ කියන එසේම පුරුෂයන් විසින් තමුන්ගේ භාර්යාවන්ට තමුන්ගේ ශරීර වලට මෙන් ප්‍රේම කටයුතුය. තමාගේ භාර්යාවට ප්‍රේම කරන තැනැත්තේ තමාටම ප්‍රේම කරන්නේය. කිසිවෙක් කිසි කලක තමාගේ මාංශයට වෛර කළේ නැත. ක්‍රිස්තුස් වහන්සේ සභාව ගැන කරන්නක් මෙන් එකිනෙකා තමාගේ මාංශය පෝෂණය කොට ආරක්ෂා කරගන්නේය. ක්‍රිස්තුස් වහන්සේ සභාවේ මනාලයා සභාව උන්වහන්සේගේ මනාලිය. ආමෙන්. එහෙම තමයි පෞල් ජීවිතය සංසන්දනය කරලා තියෙන්නේ සභාවට සහ ක්‍රිස්තුස් වහන්සේට භාර්යාව සහ පුරුෂයාව. බයිබලයේ ඔය එපිසි පොතේ 5 වෙනි පරිච්ඡේදය හරි ලස්සනයි. ඒ ඉගැන්වීම සුද්ධ පෞලතුමා හරහා දෙවියන් වහන්සේගේ ආත්මය මඟ පෙන්වන. ඒ නිසා මේ දෙවියන් වහන්සේ වෙන මහා මේ පුදුමාකාර අමුතු ක්‍රමයක් තමයි පාවිච්චි කරන්නේ ස්ත්‍රියව හදන්න. මොකද ඒගොල්ලෝ හිතන්නේ? දැන් ඔයගලන්ගේ ගෘහ රැස්වීම ලෝක සාකච්ඡා කරන්න. දැන් පුරුෂයව දූවිල්ලෙන් හදලා ජීවන හුස්ම පිම්බා. ස්ත්‍රියවත් එහෙමද හැදුවේ? නෑ. හරි වෙනස් පුදුමාකාර ක්‍රමයක් දෙවියන් වහන්සේ අනුගමනය කරනවා ස්ත්‍රියව හදන්න. ඇයි ඒ? මොකටද ඒ? සාකච්ඡා කරන්නද? සාකච්ඡා කරලා එන කරුණ මටත් මතක් කරලා දෙන්න. ඔයගලගේ ගෘහ රැස්වීම වල ඔයගලන්ට ඒක සාකච්ඡා කරන්න පුළුවන්. ඇයි දෙවියන් වහන්සේ මහා පුදුම ක්‍රමයක් අනුගමනය කරුවේ ස්ත්‍රියව මවන්න? ඇයි දෙවියන් වහන්සේ පුරුෂයාව නින්දකට දාලා ඉලෑටයක් අරගෙන ඒ ඉලෑටෙන් ස්ත්‍රියක් වැහැදුවේ? උන්වහන්සේ නිදුණානේ ආයි දූවිල්ලෙන් හදලා කියලා පිඹින්න. හා? ඒ වෙන්නේ මේ හැදුවේ. හරි පුදුම ක්‍රමයක් උන්වහන්සේ අනුගමනය කරුවේ. දෙවියන් වහන්සේ ගත්තේ ඉලෑටෙන්. දෙවියන් වහන්සේ ගත්තේ නෑ කකුල් ඇටෙන්. පතුලේ ඇටයකින්. ගත්තනම් ස්ත්‍රියව හැමතිස්සෙම පතුල්ලයට තමයි තියාගන්න වෙන්නේ. දෙවියන් වහන්සේ ගත්තේ නෑ හිසෙන්. මෙහෙන් කොහෙන් හරි කටුවක් ගලවලා ස්ත්‍රියව හැදුවේ නෑ. එතකොට හැම වෙලාවෙම ස්ත්‍රියව ඔරුවේ තියාගෙන කර උඩ තියාගෙන තමයි වාට ඉන්න වෙන්නේ. හැබැයි ස්ත්‍රියව ගත්තේ ඊළ ඇටයකින්. එතකොට මොකක්ද ඒකෙන් පෙන්වන්න ගන්නේ? සමතත්වයක්. ස්ත්‍රිය පුරුෂයා එකයි. වර්ධනද? ගලාති පොතේ 3:28 කියනවා ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ස්වාමීන් වහන්සේ තුල එක්කෙනයි. දාසෙක් වේවා නිර්දාසෙක් වේවා ස්වාමීන් වහන්සේ තුල එක්කෙනයි. ආමෙන්. බාන්නේ මැවිලි තියෙන අලංකාරය. ඒ ඉලෑටෙන් අරගෙන ස්ත්‍රියව හදලා ඊට පස්සේ දෙවියන් වහන්සේ කිව්වා එහාට ස්ත්‍රිය කියලා නම දුන්නා ඒව. ඊට පස්සේ පුරුෂයාට දෙවියන් වහන්සේ නායකත්වය දුන්නා. දැන් ගෙදරක නායකත්වයේ පුරුෂයා ධර්ම එක ගැන භාර්යාව විරුද්ධ නම් පොඩ්ඩක් හම්බ වෙන්න මාව. පුරුෂයා ගෙදර නායකත්වයේ ධර්ම එක ගැන භාර්යාව එකඟ නැත්තම් හම්බ වෙන්න පොඩ්ඩක් මාව. මං කියලා දෙන්නම් ඇයි එහෙම විරුද්ධ වෙන්න ඕනේ නැත්තේ කියලා. ඒ පොරිසාදයට යටත් වෙන්න මම. මම දන්නේ නැහැ පොරිසාදෙද්ද මොකෙද්ද කියලා. කොහොම හරි දැන් ඔයාගේ මිනිහනේ. එච්චරයි මට දැනගන්න ඕනේ. එහෙනම් ඒ මිනිහට ගෞරවය කරන්න. එයා දැන් පුරුෂයා ගෙදර. හිස. ආමෙන්. මේවා තේරුම් ගත්තේ නැති වුණාම පවුල් කඩා ගන්න විදිය ඔයාලට තේරෙනවද? පවුල් විනාශ කර ගන්න විදිය. එතන මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය. දෙවියන් වහන්සේ මෙතන අපිට පෙන්වලා දෙන්නේ ඉතා වැදගත් කාරණයක්. උන්වහන්සේ වගකීම් බාර දුන්නා. එක එක භූමිකාවන් බාර දුන්නා දෙන්නට පුරුෂයාටයි භාර්යාවටයි. ඒ භූමිකාවන් තුල තමයි ඔයයි මමයි දැන් ඉස්සරහට යන්න තියෙන්නේ. ආමෙන්. තමකට ඔයා බලාපොරොත්තු වෙන ඔක්කොම දේ පුරුෂයා තුල නැතුව ඇති. ඔයා බලාපොරොත්තු වෙන හැම දෙයක්ම මේ භාර්යාව තුල නැතුව ඇති. ඒත් ඔබ දැන් විවාහ වුණා නම් දැන් ඔයා ගිවිසුමකට ඇතුල් වෙලා තියෙන්නේ. දැන් ගිවිසුම පවත්වන්න ගෞරවය කළ කෙනාට. හුඟක් කවුල් කරගන්න යන තැන් ඕවා.
වර්ධනද සෑහෙන්න මිනිස්සු අවුල් කරගන්න තැන් අද දවසේ. ඉතින් ඒව ගැන කරුණා කළ ප්‍රවේශම් වෙන්න. දෙවියන් වහන්සේ අනන්‍යතාවයක් ඔබට දීලා තිබෙනවා. දැන් මේ වැඩේ තියෙන්නේ අද දවසේ තියෙන දැනුමයි අවබෝධය එක්ක මිනිස්සු අනන්‍යතාවයත් විග්‍රහ කරගන්නවා ඒගොල්ලන්ට ඕනේ විදිහට. තමුන්ගේ අනන්‍යතාවය විස්තර කරගන්නවා තමුන්ගේ පෞල් ජීවිතය සම්බන්ධව දෙවියන් වහන්සේ විග්‍රහ කරලා තියෙන දේ මම අලුතෙන් විග්‍රහ කරනවා. මේක තමයි මේ සාපේ පොළොව තුල දැන් තියෙන. ඉතින් ඒක නිසා ඒක ගැන අපිට වගකීමක් තියෙනවා. දෙවියන් වහන්සේගේ වචනේ අපිට මතක් කරලා දෙන ආකාරයට. උත්පත්ති පොතේ 2:7 වෙනි පදය 19 වෙනි පදය 3:19 වෙනි පදය හැම පුරුෂයෙක්ම එයාගේ භාර්යාවන්ට ගෞරවය කරන්න ඕනේ. හේතුව එයාවත් දෙවියන් වහන්සේ මැව්වේ උන්වහන්සේගේ ස්වරූපයටමයි. ආමෙන්. ඔබ ඔබගේ භාර්යාවට ගෞරව කරන්නේ නැත්නම් එයාව නිකන් පාපිස්සක් හැටියට තියාගෙන ඉන්නවා නම් එහෙම. ඔයාගේ මෙහෙකාරියක් හැටියට වහලියක් හැටියට තියාගෙන ඉන්නවා නම් එහෙම. දුක් වේ ඔබට. දුක් වේ. වෙනස් කරන්න ඒ අදහස. දෙවියන් වහන්සේ එයාටත් ඒ විදිහටම ගෞරව කරනවා. මතක තියාගන්න. ඔයා එහෙම කෙරුවේ නැත්නම් ඔයාටයි ඒක ගණන් දීම තියෙන දෙවියන් වහන්සේත් එක්ක. දෙවියන් වහන්සේ බොහෝ කරදර පමුණුවයි. ඔයාගේ ජීවිතේට ඔයාගේ පවුලට. ඒක නිසා. මොකද දෙවියන් වහන්සේට ඔයා ගෞරව කරන්නේ නැහැ ඒකෙදී. ඒක නිසා ඔයා ගොඩක් දුක පමුණුවා ගනි ඔයාගේ ජීවිතේට. හැමතිස්සෙම කේන්තින් ඉඳී රුස්සන්න නැතු ඉඳී අත ගහන දේ වරදී. යාඥාවක් කෙරුවට පිළිතුරු දෙන්න කවුරුත් නැහැ. 1 පේදුරු 3:7 වෙනි පදේ කියන්නේ ඒකයි. හවුල් උරුමක් කාර්යයන් හැටියට ඒගොල්ලන්ට ගෞරව කරන්න නැත්නම් උඹගේ යාඥාවල් මං අහන්නේ නැහැ. දෙවියන් වහන්සේ කියනවා. 1 පේදුරු 3:7 වෙනි පදේ. ප්‍රේමවන්ත සහෝදරය සහෝදරිය දෙවියන් වහන්සේ සැපයුවා සහකාරියක් මිනිසයාට. දෙවියන් වහන්සේ සැපයුවේ හොඳේ. එතකොට ඔයාට බෑ එයාට වැරදි විදියට සලකන්න. එයාට බෑ ඔයාගේ වහලියක් මෙහෙකාරියක් හැටියට තියාගන්න. එහෙම බෑ. එයා ගෙදර වැඩ කරන්න ඕනේ. එයා කරන්න ඕනේ දෙයක්. එයා මෙහෙකාරියක් නෙමෙයි ගෙදර වැඩ කරනකොට. පුරුෂයෝ දැනගන්න ඕනේ. ඒගොල්ලන්ගේ භාර්යාවන්ව අගය කරන්න. මොකද ඒගොල්ලෝ එයාගේම කොටසක් හින්දා. එයාගේම කොටසක්. භාර්යාව දැනගන්න ඕනේ එයාගේ පුරුෂයාට ගෞරවය කරන්න. එයාගේම කොටසක්. ඒක නොකරන තැන ඔයා ඉල්ලන්නේ ප්‍රශ්න. ආදම් තේරුම් අරගෙන ඕනෑට වැඩිය තේරුම් ගත්තා. ඒකනේ අනේ ඔයා මේක කෑවේ නැත්තම් මං තරහ යුවත් එක කියලා අර දෙවියන් වහන්සේ එපා කිව්ව දේ දීපුවමත් මේ මිනිහා කෑවේ. අද දවසේ පුරුෂයොත් පමණ ඉක්මවා තමුන්ගේ භාර්යාව විශ්වාස කරනකොට ආදරය කරනකොට ඔය තැනටම වැටෙනවා ආපහු. තරහ වෙනවා ඔයා මං කියන එක ඔයා අහන්නේ නැහෙනි මං කියන එක ඔයා විශ්වාස කරන්නේ නැහෙනි මං තරහ වෙනවා ඔයත් එක්ක. ඔක්කොම ජෝගි නාඩගම් නටලා ඔයාට කිව්වම පුරුෂයා හැටියට ඔයා ඒක පිළිගත්තොත් ඔයා ඒක කිව්වොත් ඔයාව මං විශ්වාස කරනවා. කොහෙන් කෙලවරයිද කියලා මම නම් දන්නේ නැහැ. මම දන්නේ කොහෙන්ද ඕක කෙලවර කරගන්නේ ඕගොල්ලෝ කියලා එතකොට. කාන්තාවට තියෙනවානේ 64 මායමක්. එයාට පුළුවන් අමුතු මායම් දාන්න. පුරුෂයාටත් තියෙනවා එහෙම. කාන්තාවට වැඩි. මොකද බයිබලයේ කියනවානේ එයා දුර්වල භාජනයක් කියලා. එතකොට එයා දුර්වල භාජනයක් හින්දා එයා ප්‍රයෝජනය ගන්නවා ඒකෙන් පුරුෂයාගෙන්. දුර්වල භාජනයක් හැටියට. දුර්වල කියලා කියන්නේ හරි ෆ්‍රැජයිල් කියන එක. ෆ්‍රැජයිල් කියන්නේ මේ බොහොම කැඩෙන සුළු, බිඳෙන සුළු. නේද? දුර්වල භාජනයක් කියන්නේ ඒකයි. ඉතින් මෙතනදී ඒකේ ප්‍රයෝජන ගන්න එපා කාන්තාවනි ඔබ ඔබගේ පුරුෂයාගෙන් හොඳේ. ඒකේ ප්‍රයෝජන ගන්න හදන්න එපා. ඔය භාර්යාව හැටියට ඔයගේ පුරුෂයාට ගෞරවය කරනවා නම් පුරුෂයාගේ ගෞරවය උදෙසා වැඩ කරන්න. ඔයා පුරුෂයා හැටියට ඔයාගේ භාර්යාවට ගෞරවය කරලා ආදරය කරනවා නම් එයාගේ ගෞරවය රැකෙන පිණිස වැඩ කරන්න. නැත්තම් මොකද්ද ඔයා මේ කරන්නේ? එයාගේ ගෞරවය රැකෙන පිණිස වැඩ කරන්න දෙන්නම. එකිනෙකාගේ. මොකද දෙන්නම දෙවියන් වහන්සේ පැවැත්මල ගාලා තියෙන උන්වහන්සේගේ ස්වරූපයට සහ සමානත්වයටයි.
ඒ නිසා මේක හොඳට අවබෝධ කරගන්න. එපිස පොතේ 5:29 වෙනි පදේ කියන්නේ ඒකයි. පළවෙනිම විවාහය දෙවියන් වහන්සේ විග්‍රහ කරනවා, විස්තර කරනවා, එලිදරව් කරනවා මේ පුරුෂයාගේ සහ භාර්යාවගේ තිබෙන්නා වූ භූමිකාවන් සම්බන්ධව. පළවෙනි විවාහයේදී මේක ස්වාමීන් වහන්සේ ඒගොල්ලන්ට දුන්නා. මොකද පුරුෂ නායකත්වයේ මං ඉස්සෙල්ලා කිව්වා වගේ දෙවියන් වහන්සේගේ සැලැස්මයි උන්වහන්සේගේ සැලැස්මයි ආරම්භයේ සිටම පුරුෂ නායකත්වය. ඒක මේ පහු කාලයකදී භාර්යාව වරද්ද ගත්තා ඒක නිසා මම පුරුෂයාව නායකය කරනවා කියලා නෙමෙයි. භාර්යාව වරද්ද ගන්න ඉස්සෙල්ලයි පුරුෂයාට දෙවියන් වහන්සේ නායකත්වය දුන්නේ. ඒ නායකත්වය දීලා තියෙද්දී පුරුෂයා භාර්යාවට වරද්දන්න උදව් කෙරුවේ. ඇයි උදව් කෙරුවේ ඒකට? එයා උදව් කෙරුවා. එයාට වරද්දන්න. පළවෙනි කොරින්ති 11 3 වෙනි පදේ අපිට මෙහෙම කියනවා. නමුත් එක එක පුරුෂයාගේ හිස ක්‍රිස්තුස් වහන්සේ බවද, ස්ත්‍රියගේ හිස පුරුෂයා බවද, ක්‍රිස්තුස් වහන්සේගේ හිස දෙවියන් වහන්සේ බවද නුඹලා දැනගන්නවට කැමැති. දැක්කද වචනේ විස්තර කරන දෙන විදිය මේක. ඊට පස්සේ බලන්න. පළවෙනි කොරින්ති 11 8යි 9යි පද. මක්නිසාද පුරුෂයා ස්ත්‍රියගෙන් නොව ස්ත්‍රිය පුරුෂයාගෙන්ද ගෙන්ය. තවද පුරුෂයා ස්ත්‍රිය නිසා නොව ස්ත්‍රිය පුරුෂයා නිසා මවන ලද්දීය. තේරුණාද කියන එක ඒකේ? ස්ත්‍රිය කව නිසාද මවලා තියෙන්නේ? පුරුෂයා නිසා. ඉස්සෙල්ලා කිකිලිද බිත්තරේද නෙමෙයි. ප්‍රශ්න කරනවා. ඉස්සෙල්ලා කිකිලිද ආවේ? ඉස්සෙල්ලා බිත්තරේද ආවේ? මේකේ ඇදීට කවුද ආවේ ඉස්සෙල්ලා? කොහොමද මේක විස්තර කරන්නේ? කවුද ඉස්සෙල්ලා ආවේ? ඉතින් මෙතන ඉන්න ඔක්කොම ස්ත්‍රීන් එකට ගෞරව කරනවද? හරියට ආවේ නැහැ නේ? එකක් දෙකක් ආමෙන් නැහෙනවා. මේකේ කියන ස්ත්‍රිය පුරුෂයා නිසා මවන ලද්දේ. පුරුෂයා ස්ත්‍රියින්ද නෙමෙයි. හැබැයි ඊට පස්සේ යේසුස් වහන්සේ කියනවා ස්ත්‍රියයි පුරුෂයාගේ දෙන්නගම වටිනාකම මගේ ඉස්සරහා එකයි කියලා. කිකිලි බිත්තරේ දෙකම ස්වාමීන් වහන්සේ ඉදිරියේ එකයි. ආමෙන්. හලෙලූයා. දැන් බිත්තර නැතුව කොයිද පැටව? ඒකනේ ස්ත්‍රියගේ බීජය කියලා කියන්නේ. ස්ත්‍රියගේ බීජය. අහලා දෙනවද ඔයගොල්ලෝ? කියවලා තියෙනවද බයිබලේ? ඔව් ස්ත්‍රියගේ බීජය. ඔව්. 3:16 කියන උත්පත්ති උන්වහන්සේ ස්ත්‍රියට කතා කොට නුඹේ ශෝකය හා ගැබ් ගැනීම බොහෝසෙන් වැඩි කරන්නෙමි. නුඹ වේදනා සහිතව දරුවන් වදන්නීය. නුඹේ ආශාව නුඹේ පුරුෂයා කෙරෙහි වන්නේය. ඔහු නුඹ කෙරෙහි බලපවත්වන්නේ. ඇයි කීසේක? ඔන්න කියලානේ තියෙන්නේ. ස්ත්‍රියට කියනවා පුරුෂයා නුඹ කෙරෙහි බලපවත්වන්න යනවා. කැමති නෑ ඒකට? ඒකට කැමති නෑ? ඔය ඒකට කැමති නැති වෙලා තමයි මේව ආපහු අලුතෙන් විග්‍රහ කරලා තියෙන්නේ මේ ස්ත්‍රීන් සහ පුරුෂයෝ. මේක විග්‍රහ කරලා තියෙනවා අලුතෙන්. මම ඒක කතාවක් කියුවා. ඒ ස්ත්‍රිය මහාචාර්යවරියක්. හැබැයි ආ සමලිංගික සේවනයේ අවුරුදු 40 ගාණක් ජීවත් වෙච්ච මිනිස්සෙක්. ඒ ස්ත්‍රිය. තව ඊට වැඩිය අඩු කාන්තාවක් එක්ක එකට එහා ජීවත් වුණා. ලෙස්බියන්ස්ලා කියලා කියන්නේ. ඊට පස්සේ යේසුස් වහන්සේගේ වචනය උන්වහන්සේගේ ආත්මය එයාව වෙනස් කරනවා. ඊට පස්සේ එයා ලියනවා ගොඩාක් ලොකු පොත් ලියනවා. මහාචාර්යවරිය ලියනවා මේකේ තියෙන වරද ගැන. දෙවනසේ ඉඩහැරියට අවුරුදු 40ක් විතර ඔය වැරදි අත්දැකීම් තුල යන්න ඉඩහැරලා. එයාගේ කැමැත්ත එයා තීරණය කරගෙන එයා එහෙම ගියා. හැබැයි දවසක් තිබුණා දෙවනසේ ආව නියම කළා තිබුණු ගැලවීම. එයා නිදහස් වුණා. ඊට පස්සේ එයා ලියන්න ගත්තා. මේකේ තියෙන ප්‍රශ්නය ගැන. මහාචාර්යවරියක් එංගලන්තේ. වඩ මං කියන්න මිනිස්සු අද දවසේ මේ දේවල් විකෘති කරගෙන දඟලන දැඟලිල්ලක්. තේරුම් ගන්න. ඉස්සල්ලා පුරුෂයා එයාව දීලා තියෙන්නේ ඔයාගේ ආරක්ෂකයා හැටියට. ඔයාගේ රැකවලා හැටියට. දැන් පුරුෂයාගෙන් එහෙම ඉෂ්ට වෙන්නේ නැත්නම් ඔයා පුරුෂයාක රණ්ඩු කර කර ඉන්න එපා. ඔයා දෙවියන් වහන්සේට මොර ගසන්නකෝ.
දෙවියන් වහන්සේ වෙනසක් කරයිද නැද්ද කියලා බලන්න. ඔයා රණ්ඩු කර කර ඉන්නේ නැතුව පුරුෂයාත් එක්ක මොකද හැමතිස්සෙම මං කියන්නේ මොකද්ද? දෙවියන් වහන්සේයි පුරුෂයයි. දෙවියන් වහන්සේයි ස්ත්‍රියයි. ඊට පස්සේ පුරුෂයයි ස්ත්‍රියයි. හරිද? එතකොට දෙවියන් වහන්සේට පුරුෂයාට තියෙන අයිතිවාසිකමම දෙවියන් වහන්සේ තුල ස්ත්‍රීටත් ඒ අයිතිවාසිකමම තියෙනවනේ. එතකොට ස්ත්‍රියක් හැටියට ඔබ මොකද කරන්න ඕනේ? ඔබ මොර ගසන්න ස්වාමින් වහන්සේට. ස්වාමිනේ ඔබ වහන්සේ මගේ ස්වාමි පුරුෂයා මේකට මට උත්තර දෙන්න. අනිවාර්යයෙන්ම උන්වහන්සේ උත්තර දෙනවා. ඔයා රණ්ඩු කර කර කුලල් කකා කෙස් කෙටි වලින් ඇදගෙන බොටු මිරිකගෙන ඉන්න මේ ප්‍රශ්නේ විසඳ ගන්න බෑ. ඔයා කිතුණු කාන්තාවක්. දැන් ඔයා මොර ගසන්න ස්වාමින් වහන්සේට. එතකොට ස්වාමින් වහන්සේකට පිළිතුරක් විසඳුමක් ඔබට දෙයි. ආමෙන්. මනුස්සයාටයි දෙවියන් වහන්සේ දුන්නේ හිස හැටියට ආධිපත්‍යය. එයාටයි දුන්නේ නම් තබන්න. ඔක්කොටම නම් තබන්න දීමම අදහසක් නේ දෙවියන් වහන්සේගේ නායකත්වයේ දුන්නා කියලා කියන්නේ. නම් තබන්න දුන්නේ ස්ත්‍රියටත් නම තැබුවේ ආදම්. මේ වැටීම තමයි මේ ඔක්කොම අවුල් කෙරුවේ. මේ දූෂණය කෙරුවේ මේ වැටිල්ල. වැටිල්ල පාපයට මිනිස්සයා වැටිල්ල. දෙවියන් වහන්සේට මිනිස්සයා අකීකරු වීම තමයි මේ ප්‍රශ්නේ ඔක්කොම එළියට අරගෙන අවිල්ලා තියෙන්නේ. එතන තමයි ප්‍රශ්නේ. එතන තමයි මේ භූමිකාවන් පටලවාගෙන තිබෙන්නේ. මේ භූමිකාවන් හරි විදිහට ඉෂ්ට කරන්න බැරුව තියෙන්නේ. ඒකයි උත්පත්ති 4:7 නැත්තම් ඊට ඉස්සෙල්ලා පදේ. ඒක අපිට මතක් කරලා දෙනවා 3:16 නුඹේ ශෝකයේ ගැබ් ගැනීම බොහෝ සෙයින් වැඩි කරන්නේ මේ. වේදනා සහිතව දරුවන් වදනවා. නුඹේ ආශාව පුරුෂයා කෙරේ වෙනවා. ඔහු නුඹ කෙරේ බලපවත්වනවා. ඊට පස්සේ අනිත් පදේ කියනවා නුඹ යහපත කෙරෙහි නම් පිළිගනු නොලබන්නේහිදී. අයහපත නොකරෙහි නම් පාපයේ දොරකඩ ළඟ සිටී. ඒකේ ආශාව නුඹ කෙරෙහි වන්නේ. නුඹ දේ කෙරෙහි ආණ්ඩු කරන්නේ කීසේක. තමන්න මේ කායින්ගේ ප්‍රශ්නේ ඔය තියෙන්නේ. කායින් කොහොමද කායිනුයි ආබෙලුයි අතර කායින් තමගේ සහෝදරයව මැරුවා නේද? එයා ඊට පස්සේ එයා දෙවියන් වහන්සේත් එක්ක ඒකට කෝප වුණා. ඒක තමයි මේ කතන්දරේ මේ 4 වෙනි පරිච්ඡේදය යන්නේ. ඒකෙදී දෙවියන් වහන්සේ කියනවා උඹ යහපත කෙරුවා නම් උඹ පිළිගන්නේ නැද්ද? ආබෙල් යහපත කෙරුවා ආබෙල්ව පිළිගත්තා. නුඹ යහපත කළා නෑ කියන්නේ. ඒකනේ දෙවියන් වහන්සේ කායින් පිළිගත්තේ නැත්තේ. කායින් පිළිගත්තේ නෑ. යහපත නොකරෙහි නම් පාපයේ දොරකොඩ ළඟ සිටී. ඔයා හරි දේ කළා නැත්තම් පාපේ ඔයාගේ දොරකොඩ රැග ඉන්නවා. එතකොට ඔයාට ඒකත් එක්ක ගනුදෙනු කරන්න වෙනවා. පාපේ දොරකොඩ ළඟ ඉන්නවා. ඒකේ ආශාව නුඹ කෙරෙහි වෙනවා. නුඹ ඒ කෙරෙහි ආණ්ඩු කරනයි උන්වහන්සේ කීසේ. ඉතින් බලන්න මේකෙදී තේරුම් ගන්න දෙවියන් වහන්සේ සැලසුම් කළ තිබෙන උන්වහන්සේගේ විග්‍රහය පෞල් ජීවිතය සම්බන්ධව. මේකෙන් ඔබට ඔයා අලුතෙන් ලියන්න එහෙම හදන්න එපා කතන්දර. අලුතෙන් දේවල් විස්තර කරලා අලුතෙන් නියමයන් දාගන්න හදන්න එහෙම පෞල් ජීවිතයට. කොහොමදත් දෙවියන් වහන්සේගේ කැමැත්ත නෙමෙයි බහුභාර්ය සේවනය. එක පුරුෂයාට එක භාර්යාවයි පටන් ගැම්මේ ඉඳලම. කිසිම අයිතියක් නැහැ එක පුරුෂයාට භාර්යාවෝ 4-5 දෙනෙක් 7 දෙනෙක් තියාගන්න. එක පුරුෂයාට එක භාර්යාවයි. එක භාර්යාවට එක පුරුෂයයි. ඒක තමයි දෙවියන් වහන්සේගේ නියමය උත්පත්ති 2:24 වෙනි පදේ. ඒක පොළවේ මැවිල්ලේදී දෙවියන් වහන්සේ කරපු දෙයක්. ඒව කොහොමද ආපහු අපි විග්‍රහ කරන්න හදන්නේ අලුතෙන්. ඒ නිසා මගේ ප්‍රේමවන්ත සහෝදරය සහෝදරිය. සුභාරංචිය. විවාහය සාර්ථකව පවත්වාගෙන යන්න මේ සුභාරංචිය අපිට උදව් වෙන්නේ. ඒ නිසා මේ සුභාරංචියට වඩා හිත තියන්න. යේසුස් වහන්සේගේ සුභාරංචිය. ඒක තමයි මට උදව් කරන්නේ මේ විවාහය පවත්වාගෙන යන්න. ඒක තමයි මේ විස්තරය මට තියෙන්නේ. ආමෙන්. එතකොට ඔයාලට පුළුවන් වෙයි. දෙවියන් වහන්සේ ප්‍රසන්න කරන විවාහයක් ඔබ තුල ගොඩනගන්න. දැන් දෙවෙනි කාරණාවට මම යනකොට මේක හුඟක් වෙලාවට ඕගොල්ලෝ දන්නවා හැබැයි නොදන්නා වගේ ඉන්නවා. මොකක්ද දන්නවද දෙවෙනි කාරණාව? මේ සමලිංගික වීම සමලිංගිකව හැසිරෙන එක. ඒ කියන්නේ පුරුෂයෝ එක්ක භාර්යාව ස්ත්‍රීන් එක්ක හැසිරෙන එක. මේක දැන් රහසක් නෙමෙයිනේ. කී දෙනෙක් ඕක ගැන දන්නේ නැද්ද? දන්නේ නැති අය තුස්සන්න බං. ඔක්කොම දන්නවනේ. එහෙනම් ඉතින් මම මොනවා කියන්නද ඕක ගැන නේද? ඔක්කොම දන්නවා. ඒත් කමක් නැහැ ටිකක් කියන්නම් නේ. දෙවියන් වහන්සේ සමහර මිනිසයන්ට ඒගොල්ලෝ සමලිංගිකව හැසිරීම නියම කරලා තියෙන දෙයක්ද? දැන් මිනිස්සු කියන්නේ අපිව හදලා තියෙන විදියයි. අපිව හදලා තියෙන්නේ ওই විදිහටයි. ඒ නිසා අපිට ඉතින් වෙන ක්‍රමයක් අපි දන්නේ නැහැ මේ අපිව හදලා තියෙන විදිහයි.
මේ සමලිංගික සේවනයේ යෙදෙන්නා වූ අය කියන කතාවක්. මටත් ඒක බොහෝ දෙනෙක් ඒ විදිහටම කියලා තියෙනවා. අපි මේ හදලා තියෙන විදිහලු. දෙවියන් වහන්සේ එහෙම හදලා තියෙනවද මිනිස්සුන්ව? බාන යාකෝබ් පොතේ මොකද කියන්නේ කියලා? යමෙක් පරීක්ෂා කරනු ලබන කල මම දෙවියන් වහන්සේගෙන් පරීක්ෂා කරනු ලැබියයි නොකියාවා. මක්සිසාද දෙවියන් වහන්සේ නපුරෙන් පරීක්ෂා කරනු ලබන්නට නොපුළුවන. උන්වහන්සේම කිසියෙකු පරීක්ෂා නොකරන සේක. නමුත් එක එක මනුෂ්‍යයා තම තමාගේ තෘෂ්ණාවෙන් අදිනු ලබන කල්හිද පොළඹවනු ලබන කල්හිද පරීක්ෂා කරනු ලබයි. එවිට තෘෂ්ණාව පිළිසිඳගත් කල්හි පාපය බිහි කරන්නේ පාපයද සම්පූර්ණ වූ කල්හි මරණය උපදවයි. මාගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරනි නොරවටෙන්න. දෙවියන් වහන්සේ කවදාවත් ඔයාවයි මාවයි නපුරෙන් සෝදිසි කරන්නේ නැහැ. ඔයාගේ තිබෙන්නා වූ නොමනාකම් හින්දා ඔයාට තේරුණාද? වැරදි තෘෂ්ණාවල් වලට වගේ සිත තබලා ඒවා ඔස්සේ ගමන් කරලා දෙවියන් වහන්සේට දොස් කියන්න එපා. දෙවියන් වහන්සේ මාව මෙහෙමයි හැදුවේ කියලා. අපි මේ වැටිලා ඉන්නා වූ පොළවේ පව්කාර මිනිස්සු හැටියට අපිට හොඳ ආසාවල් තියෙනවා, නරක ආසාවල් තියෙනවා. ඔව්ද නැද්ද? හොඳ ආසාවලුත් තියෙනවා, නරක ආසාවලුත් තියෙනවා. දැන් මේ දෙකම තීරණය කරන්න ඕනේ ඔයානේ. අයියෝ අයතොර දෙවියන් වහන්සේට දොස් කියන්නේ ඒක ගැන. දෙවියන් වහන්සේ මේව තමයි අපිව හදලා තියෙන්නේ. දෙවියන් වහන්සේ එහෙම හැදුවේ නැහැ. දෙවියන් වහන්සේ ආරම්භය හැදුවේ පුරුෂයෝ හැටියට, ස්ත්‍රීන් හැටියට. දෙවියන් වහන්සේ හැදුවේ නැහැ පුරුෂයා එක්ක විවාහ වෙන්න. ඒ මොකද්ද? සත්තුවත් කරන්නේ නැති දෙයක්. බල්ලෝ කියලා කියන්නේ බල්ලෝ හැසිරෙනවා දැකලා තියෙනවද? බල්ලෝ බැල්ලියෝ හැසිරෙනවා දැකනවා මිසක් බල්ලෝ හැසිරෙනවා ඔයගොල්ලෝ දැකලා නැහැ. මම කියන්නම් කෙලින් මේක. දැකලා නැහැ නේද? එහෙනම් මේ බල්ලන්ටත් වැඩි අන්තයිනේ මේ දෙවනන්සේගේ ස්වරූපයට සමානත්වයට හදලා ඉන්න මිනිස්සු. මේවා ඔහොම කෙලින්ම කිව්වම තමයි තේරෙන්නේ. ඕකේ වචනේ බාල කළත් මට කියන්න තිබුණා. ඔය දැකලා තියෙනවද සුනකයෝ හැසිරෙන විදිය? හරි ශිෂ්ටයි නේ. ඔය දැකලා තියෙනවද සුනකයෝ එකතු වෙනවා? සුනකියෝ එකතු වෙනවා. ඔය එහෙම දැකලා නැහැ නේද? හරි ශිෂ්ටයි. එතකොට ඔයගොල්ලෝ කියයි පාස්ටර් හරි හොඳ වචනෙන් කතා කරනවා. බල්ලෝ බැල්ලියෝ ශිෂ්ට නැහැ වචන. ඒව තමයි මිනිසුන්ට තේරෙන්නේ. ඒව තමයි හොඳට තේරෙන්නේ. ඒකල දෙවියන් වහන්සේට දොස් කියනවා. මෙහිම තමයිලු අපිව හදලා තියෙන්නේ. බලන්නකෝ. මොනවා කරන්නද කියලා මේ මිනිස්සුත් එක්ක. මේක හරි බරපතල ප්‍රශ්නයක් අද තියෙන. මේ ලෝකේ තියෙන. ඔය හිතන්න බෑ ලංකාවේ නෑ කියලා හොඳේ. මම දන්නේ මේ සභාවෙත් මෙහෙම ඉඳගෙන ඉන්න අය අතරත් ඉන්නවද කියලා එහෙම. සමලිංගික සේවනයේට කැප වෙලා ඉන්න, ඒව අල්ලගෙන ඉන්න, ඒවට යොමු වෙලා ඉන්න අය මෙතන ඉන්නවද කියලා මම දන්නේ නැහැ. ඔබ තමයි දන්නේ. ඒ වගේ හිතේ එක සිතවිල්ලක් හරි තියෙනවා නම් වහාම පසුතැවිලා ස්වාමීන් වහන්සේගෙන් සමාවිල්ල ගන්න. ඔයා ඉන්නේ දේව උදහසේ. දේව උදහසේ ඉන්නේ ඔබ. එනිසා මගේ ප්‍රේමවන්ත සහෝදරය සහෝදරිය ඒ වගේ ඉන්නවා නම් කවුරු හරි ඒගොල්ලන්ට උදව් කරන්න ඕනේ අපි. ඔයා දන්නවද මම කියන්නේ මේ සමලිංගික සේවනය ගැන මම වැඩ කරනකොට හෝටලේ ආව එක මිනිස්සෙක් ඒ මිනිස්සයා සභාවක හරි භක්තිවන්ත විදියට තමයි මමත් එක්ක කතා කරන්න ආවේ. ඒ මිනිස්සයා සභාවේ මියුසික් ඩිරෙක්ටර්. අපේ මෙවන් වගේ. දැන් මෙවන්නේ මෙහි මියුසික් සම්බන්ධව දාලා තියෙන ඩිරෙක්ටර් අපි. එයානේ ඒක වග කියන්න ඕනේ ඒක ගැන. ඉතින් මේ මියුසික් ඩිරෙක්ටර්. ඔයා දන්නවද මේ මියුසික් ඩිරෙක්ටර් මට යෝජනාවක් කෙරුවානේ සමලිංගික සේවනයේට. මට වෙච්ච දෙයක් මේක. සෞදි අරේබියාවේදී. ලස්සන භාර්යාවක් හිටියා යාට. ලස්සන භාර්යාවක් හිටියා. හරි භක්තිවන්ත භාර්යාවක්. එයා දන්නවා ඇති මම හිතන්නේ. එයාට දැන් කරන්න දෙයක් නැහැ. එයා දෙවනන්සට මොරගකා මම හිතන්නේ මේ මිනිහා පස්සෙන් යනවා ඇති තාම. සමලිංගික සේවනයේ. බලන්න. මං ඉස්සෙල්ලා අර එංගලන්තයේ මහාචාර්යවරියක් ගැන කිව්වේ. දැන් නම් කියන්නේ කොට්ටාවේ ඉන්නා වූ සභාපාලකවරයෙක් ගැන. බලන්න මේ වරදට අසු කර ගන්න. ඊට පස්සේ මම එයාත් එක්ක කතා කරා.
මම එයාට කතා කළා මම එයාට විස්තර කළා දුන්නා. ඇයි ඔයා මේ වගේ පාපයකට යොමු වෙලා තියෙන්නේ? ඇයි ඔයා මේ විදිහට දීන විදිහට දෙවියන් වහන්සේගේ මේ ගෘහයේ ඉඳගෙන සේවය කරගෙන මිනිසුන්ට নমස්කාර කරන්න මඟ පෙන්න. ඇයි ඔයා මේ වගේ වරදක ඉන්නේ කියලා මම එයාගෙන් ඇහුවා. එයාගේ වයිෆ්වත් ගෙන්නලා මම වයිෆ් ඉන්න තැන කතා කරුවා එයාට. වයිෆ්ටත් මම කතා කරුවා. එයාට මම කෙලින්ම කිව්වා ඔයාගේ පුරුෂයා මේ වගේ යෝජනාවක් මට කෙරුවා. බලන්න මෙයාගේ මොකද්ද මේ තියෙන ප්‍රශ්නය? ඒ භාර්යාව ඇඬුවා මගේ ඉස්සරහ පිට. සුද්ධොත් එක්ක දේවල් ඕන තරම් කෙලින්ම ඉඳගෙන කතා කරන්න පුළුවන් නේ. මම ඒකයි කිව්වේ භාර්යාව ඒක දන්නව ඇති කියලා. ඒ භාර්යාව ඇඬුවා මම එහෙම අහනකොට. මම එයාගෙන් ඇහුවා ඇයි මෙයා මට මේ වගේ යෝජනාවක් කෙරුවේ? මට මං ආදරෙන් කතා කරපු හින්දාද? අනිත් එක ඔයා දැන් දේව සභාවේ මියුසික් ඩිරෙක්ටර්. choir එකේ ඉන්චාර්ජ්. ඔයා වෙනවා අද දවසේ ඉන්නා වූ සභාපාලකවරු තුලින්. ඔයා වෙනවා දෙවියන් වහන්සේට ගෘහයේ ඉඳගෙන බැහැලා වැඩ කරන අය තුලින්. ප්‍රවේශම් වෙන්න. ප්‍රවේශම් වෙන්න. මේවා හරි බරපතල දේවල්. මේවා දිගටම සිද්ධ වෙන දේවල්. මේවා නැවතිලා නැහැ. මේවා එන්න තව උග්‍ර වෙනවා. මම ප්‍රංශයේ ඉන්නකොට එක දවසක් ලොකු සැමරීමක් බලනකොට පළවෙනිම සමලිංගික විවාහය. නාකි මිනිහෙක් තව නාකි මිනිහෙක්ව බඳිනවා. ප්‍රංශේ පැරිසියේ. මම ප්‍රංශයේ ඉන්න දවසේ ඒක සිද්ධ වුණේ. අම්මා පාට බැලුම් ගහලා රතිඤ්ඤා ගහලා මාර ලොකු උත්සවයක් පැරිස් වල. බලන්න අද මේවා හරි උත්සවක් උත්කෘෂ්ටවත් ලෙස උත්සවාකාරයෙන් පවත්වන්නා වූ දේවල් වෙලා ලෝකේ. එතකොට ඔබ ප්‍රවේශම් වෙන්න සභාව. මේ සභාවෙත් ඒ වගේ සිතිවිල්ලක් හරි තියෙන කෙනෙක් ඉන්නවා නම් කරුණා කරලා පසුතැවිලි වෙන්න දැන්. පසුතැවිල්ලා කියන අනේ ස්වාමීනි මට උදව් කරන්න. ප්‍රේමවන්ත සහෝදරය සහෝදරිය දෙවියන් වහන්සේ මේකට විරුද්ධයි. මේක දෙවියන් වහන්සේගේ විවස්ථාවට විරුද්ධයි. දෙවියන් වහන්සේගේ සැලැස්මට විරුද්ධයි. එතන මේකට දෙවියන් වහන්සේගෙන් කිසිම සමාවක් නැහැ. පසුතැවිලි වෙලා හැරෙන්න. අපි සභාවේ ඉන්න අය හැටියට අද බලන්නකෝ මේ හොඳට ඇඟ කඳ තියෙන මිනිස්සු ගෑනු වගේ හැසිරෙන හැටි. හොඳට මේ නාරි ලතාවක් වගේ ඉන්න කෙනා පුරුෂයා වගේ හැසිරෙන හැටි හදන හැටි බලන්නකෝ. දන්නවද මං කියන එක මොකද්ද කියලා? ඒ කෙලි ගතිය නැති කරගෙන කොළු ගතිය ඇති කරගන්න උත්සාහ කරන දැරිවියන්ට මම මේ කියන්නේ. කෙලි ගතිය නැති කරගෙන කොළු ගතිය ඇති කරගන්න හදන. නැත්තම් කොළු ගතිය නැති කරගෙන කෙලි ගතිය ඇති කරගන්න හදන. මේවා ගැන කතා කරන්නේ නැහැ වැඩි කවුරුත්. ඕපෝ ලැජ්ජයි ඕවා කියන්න බෑ. ලැජ්ජයි. කරන්න පුළුවන්. කෙවුවම තමයි ලැජ්ජා. ඔයයි වගේ වරදකට අසු වෙලා නැති කෙනෙක් නම් මතක තියාගෙන යාඥා කරන්න. ස්වාමීනි මේ සභාවෙත් එහෙමයි ඉන්න පුළුවන් කියලා. ඉන්න පුළුවන්. ඉන්න පුළුවන්. ඕලන්න පුළුවන්. අපේ ඇස් වහගෙන ඕනේ තරම් දේවල් කරගෙන යන්න. දවසක් එනකම්. ඔයගලන්ට පුළුවන්. එතන දෙවියන් වහන්සේගේ සැලැස්ම තේරුම් ගන්න. එක පුරුෂයෙකුට එක භාර්යාවයි. එක භාර්යාවට එක පුරුෂයයි. ආමෙන්. ඒගොල්ලන් එකිනෙක කෙනා ලිංගිකව හැසිරෙන එක දෙවියන් වහන්සේට ප්‍රසන්න වූ දෙයක්. ඒක දෙවියන් වහන්සේට සන්තෝෂ වූ දෙයක්. එක පුරුෂයා එක භාර්යාවත් එක්ක. ඒක තමයි විවාහයේ ගිවිසුම. දෙවියන් වහන්සේ ඇති කළ තියෙන විවාහයේ ගිවිසුම. ඒක තමයි දෙවියන් වහන්සේගේ විවස්ථාව. මේ අනිත් හැම කාරණයක්ම ප්‍රතික්ෂේප කළා ඒව තහනම් කළා තිබෙන්නේ. විවාහයෙන් පරිබාහිරව. විවාහයෙන් පිටස්තරව. ලිංගිකත්වයේ හැසිරෙන එක දෙවියන් වහන්සේ කෝප කරවන දුෂ්ට වූ දෙයක් කියලා මතක තියාගන්න. ඔයා විවාහ වෙලා නැත්නම් ඔයාට කිසිම අයිතියක් නැහැ ලිංගිකත්වයේ හැසිරෙන්න. විවාහ වෙලා නැතුව. ලිංගිකත්වය විවාහයට පමණක් සීමා වෙච්ච දෙයක්. අද දවසේ ඒක ස්ටයිල් එකක්. අපි බලමු ටිකක් නේ ගිහිල්ලා බලමු අපි ඉඳලා බලමු පොඩ්ඩක් පුළුවන් ද අපිට මේ ගමන යන්න කියලා.
ඒකනේ අද තියෙන අර living together කියන එකට. living together කියන එකට අලුත් වචනයක් දාගෙන cohabitants කියලා. cohabitation. ඒක නිකන් living together කිව්වම නිකන් අඩුයි වගේ කිව්ද cohabitation කියන වචනයක් ඒකට දාගෙන. විවාහ වෙලා නැහැ. මම දන්න පවුලක් එක්ක මම මේ පහුගිය දවස්වල වැඩ කරනවා. අවුරුදු 20ක් දැන් ජීවත් වෙන්න පටන් අරගෙන එකට ළමයි ඉන්නවා. තාම විවාහ වෙලා නැහැ. අහුණා මට. අහුණා කතා කරනවා. මං කව වහාම සුමාන දෙකක් ඇතුළත මට ලියවිල්ල ගිහිල්ලා රෙජිස්ටර් වෙලා ලියවිල්ල ගෙනල්ලා පෙන්නන්න කියලා. නැත්තම් මං කියනවා මේ සභාවේ ඉන්න එපා ඔයගොල්ලෝ. මේ සභාවේ ඉන්න එපා. යන්න පුළුවන් තැනකට. මේ සභාවේ ඉඩ නැහැ ඔයගේ දේවල් කරනකොට ඔබට. ඔබේ ගැන අවබෝධ කරගෙන පසුතැවිල්ලකට අවිල්ලා දේවල් නිවැරදි කරගන්න පියවර ගන්නවා නම් අපි ඉන්නවා ඕනේ තරම් දුර යන්න ඔබත් එක්ක. ආමෙන්. ඕනේ තරම් දුර අපි යනවා ඔබත් එක්ක. ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ හරි දේ කරන්න නිවැරදි කරගන්න පියවර ගන්නවා නම් අපි ඕනේ තරම් දුර යන්නම් ඔබත් එක්ක. නැත්තම් මෙහි ඉන්න එපා. ඒව හදාගන්න බැයි නම් මෙහි ඉන්න එපා. අනියම් සම්බන්ධතා තියාගෙන මෙහි ඉන්න එපා. ගෑනිට හොරෙන් මිනිහා මිනිහට හොරෙන් ගෑණි. මොකද්ද මේ වැඩේ? දේව උදහසට ලක් වෙලා ඔබ එහෙම දඬුවම් විඳිනවා දකින්න මං කැමති නෑ. මං කැමති දෙවියන් වහන්සේගේ වචනේ කැමැත්ත පසුතැවිලි වෙලා හැරිලා ඒ පාපය අතහැරලා දෙවියන් වහන්සේට එක පිරිසිදු ගමනක් යන්න පටන් ගන්න එක. මේවා ගැන බොහොම ඉවසනවා සභාවල් මිනිස්සු යයි කියලා මෙහෙම ප්‍රශ්නයක් නැහැ. මම මෙතන ඉන්නේ මේ පුටු පුරවණ්ඩයි ඕගලන්ව සනසන්නයි නෙමෙයි. මම මෙතන ඉන්නේ දෙවියන් වහන්සේ මට දීලා තිබෙනා වූ වැඩේ මට පුළුවන් උපරිම විදිහට ඔබත් එක්ක කරගෙන යන්නයි. ඔබ ඒකට සහයෝගය දෙන්නේ නැත්නම් මම ඔබට අඬ ගහලා කියනවා කරුණාකරලා මේ කරදර කරන්න එපා අපිට යන්න. මේ වද දෙන්න එපා අපිට ඉඳගෙන. ඔයා මෙහාට අයිති නෑ එතකොට. ඒක නිසා මේවා අල්ලගන්න. දෙවියන් වහන්සේගේ පැහැදිලිවම තහනම් කරලා තිබෙනා වූ මේ දේවල් මේ ආකාර හැසිරීම් රටාවන් එක්ක නවත්තන්න නැත්නම් ඔබ නවතින්න. මේවත් එක්ක යන්න බෑ ඉස්සරහට. දෙවියන් වහන්සේගේ උදහස අපි කන්න ඕනේ නෑ මේක දැනගෙන. අර ආකන්ගේ පාපේ හින්දා මුළු කඳවුරම විනාශ වුණා. යෝෂුව 7 වෙනි පරිච්ඡේදයේ. යෝෂුව විමසන්නේ නැතුව කරපු දේවල් නිසා යෝෂුවට ලොකු කරදර වලට මුහුණ දෙන්න සිද්ධ වුණා අවසානයේදී. දෙවියන් වහන්සේගෙන් ਵਿਚාරන්නේ නැතුව කරපු දේවල් නිසා බයිබලය අපිට මතක් කරලා දෙනවා. එනිසා අද දවසේ අපි දෙවියන් වහන්සේගේ සෙනග හැටියට මේ වගේ තිබෙනා වූ කාරණා කෙලින්ම කතා කරන්න ඕනේ. ඔයගොල්ලන් දැන් සාකච්ඡා කරන්න ඕනේ. ඔයගොල්ලන් ගෘහ රැස්වීම වල මේවා හොඳේ. ගෘහ රැස්වීම වල මේවා සාකච්ඡා කරන්න ඕනේ. සාකච්ඡා කළා දෙවියන් වහන්සේ කැමති මොකද්ද? දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම මොකද්ද? මේ ඔස්සේ ඒව හොයලා ඒව කරන්න පටන් ගමු අපි. ආමෙන්. අපේ සංස්කෘතිය මේ සමලිංගිකත්වයේ වැළඳගෙන තිබෙන බැවින් ඒ සඳහා අවංක දානුකම්පිත බයිබලීය පිළිතුරු දීමට අපි සූදානම් වෙලා සිටින්න ඕනේ. මේ සංස්කෘතියත් ඔයා දන්නවද මේ මෑතකදීත් ওই නීතිය ගේන්න හැදුවා කියලා රටේ. ආව නේද නීතිය? හැබැයි ඒකට ගොඩක් භික්ෂුන් ඉදිරිපත් වෙලා ඒගොල්ලෝ විරුද්ධ වෙලා ගොඩක් අනිත් පූජක පක්ෂ ඉදිරිපත් වෙලා විරුද්ධ වෙලා දැන් ඒක කොහොම නැවතිලා තියෙනවා. දැන් මේ මිනිස්සුන්ව සන්තෝෂ කරන්න ඕය. ඒකයි. මිනිස්සුන්ව සන්තෝෂ කරන්න. ඒගොල්ලෝ කියනවානේ මෙහෙමයි අපි හදලා තියෙන්නේ අපිව හදලා තියෙන්නේ මෙහෙමයි අපි ඉපදිලා තියෙන්නේ මේ විදියටයි. ඉතින් අපේ අයිතිවාසිකම් අපිට ඕනේ. දැන් අයිතිවාසිකම් වලට සටන් කරනවා. මොකටද මිනිහෙක් එක්ක ජීවත් වෙන්නයි ගෑණියෙක් එක්ක ජීවත් වෙන්නයි අයිතිවාසිකම්. පුදුම ලෝකයක් නේ. පුදුම ලෝකයක්. ඒ නිසා මේක ගැන අපි ස්වාමින් වහන්සේ තුල පසුතැවිලි වෙන්න ඕනේ. අපි මේවා ගැන සෝදිසියෙන් ඉන්න ඕනේ. මේවට අවශ්‍ය කරන පියවරවල් ගන්න ඕනේ. ආමෙන්. මම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා මේ දාන්වයි අශාන්වයි. ඒගොල්ලෝ පොඩි කාලේ ඉඳලා මම එක රැයක්වත් ඒගොල්ලන්ව තියලා නැහැ. එයාගේ කසින් කෙනෙකුගේ ගෙදරවත් තියලා නැහැ. ඒගොල්ලෝ ගියොත් එන්න ඕනේ ආපහු. මට මතක ඇති කාලෙක මම එහෙම ඒගොල්ලන්ට දීලා ඉඳ දීලා නැහැ. ඒගොල්ලන්ගේ ගෙවල් වලින් පිට ගිහිල්ලා වෙන ගෙවල් වල ඉඳලා එහෙම ඉන්න. ඒගොල්ලෝ එහෙම යන්න ඉල්ලලත් නැහැ මගෙන්. ඒගොල්ලන්ගේ එහෙම යන්න යොමු කළත් නැහැ මම. ඊට වැඩි කොච්චර ඔබගේ දරුවන්ව රැක ගන්න ඕනේද? ඔබගේ දුව දරුවන්ව ආරක්ෂා කරගන්න. ඔබ ආරක්ෂා වෙන්න ඉස්සෙල්ලා අම්මලා තාත්තලා හැටියට.
නැත්නම් මේ නපුරු දේවල් ඔබ දන්නේම නැතුව රින්ගයි. අපි ඒකට කියන්නේ ඉන්ට්‍රූඩර්ස්ලා කියලා. ඉන්ට්‍රූඩර්ස් කියලා කියන්නේ ආක්‍රමණය කරන්න ආව අය. එනවා රින්ගලා ඇතුළට. විනාශ කරන්න පවුල්. අවුල් කරන්න පවුල්. දුක පමුණවන්න. දූෂ්‍ය කරන්න. මේවා ගැන ඔබ ප්‍රවේශමුන් නැත්තම් ඔබ ඒ වගේ විපාක වලට ලක් වෙයි. ඒකයි මම මේ ඔබට මේ පැහැදිලිවම පෙන්눔 කරලා දෙන්නේ. අපි කිතු බැතියන් හැටියට ඔයා කියන්න එපා මේ ප්‍රශ්න මේ කරදර මේ පොර බැදීම අපිට නෑ කියලා. ඔබට යම් අයුරකින් හරි මේ වගේ පොර බැදීමක් ඔබට දැනෙනවා නම් ඔබ දෙවියන් වහන්සේට මොර ගසන්න. අනුශාසනාවකට එන්න. විවෘත වෙන්න, කතා කරන්න. විසඳුමක් පිළිතුරක් දෙවියන් වහන්සේ තුල ලබාගෙන උන්වහන්සේට කීකරු වෙලා ප්‍රශ්නේ නිදහස් වෙන්න. ආමෙන්. ඒක තමයි බයිබලයේ අපිට උගන්වන්නේ. බයිබලයේ අපිට කියනවා මේ සමහරක් මේ ආසාවන් වැරදි. බයිබලයේ කියනවා ස්ත්‍රියක් දිහා කාමරාගෙන් බැලුවොත් ඔබ ඒ ස්ත්‍රියත් එක්ක හදවතින් කාම මිත්‍යාචාරය කරලා ඉවරයි කියලා. ඔබ මිනිස්සෙක් එක්ක වෛරය සහගතව ඔයා ක්‍රියා කෙරුවොත් කෝප වුණොත් ඔයා හදවතින් එයාව මරලා ඉවරයි කියලා. ඉතින් මේ අපේ හිතේ තියෙන හැම ආසාවක්ම හරිද? හැම ආසාවක්ම හරිද අපේ හිතේ තියෙන? නෑ. හිතේ තියෙන හැම ආසාවක්ම හරි නෑ. එනිසා ඔබ දැනගන්න ඕනේ හරි ආසාව. අනර්ග දේ නීච දෙයින් වෙන් කරගන්න. ආමෙන්. අනර්ග දේ නීච දෙයින් වෙන් කර ගැනීම ඔබ සතු වගකීමයි. ඒකට නීති දාලා ඔබ නිදාස් කරන්න බෑ. නීති දාලා ඔබ නිදාස් වෙන්නේ නෑ. අනර්ග දේ නීච දෙයින් ඔබ වෙන් කරගන්න. දෙවියන් වහන්සේට ලං වෙන්න. එතකොට දෙවියන් වහන්සේගේ ආත්මේ බලය ඔබට ලැබෙනවා. ඒ බලය ලැබෙනකොට අනර්ග දේ නීච දෙයින් වෙන් කර ගැනීමේ හැකියාව ඔබට ලැබෙනවා. ආමෙන්. අන්න එතනට එන්න. එතනට ආපුවම දෙවියන් වහන්සේ ප්‍රසන්න වෙන විදිහේ උන්වහන්සේ ඉදිරියේ පාවිච්චි වෙන්න පුළුවන් විදිහේ ජීවිත ඔබ තුල ගොඩනගා ගන්නට පුළුවන් වෙයි. මේ වගේ පව් වලට ඔබ හිර වෙලා ඉන්නකොට අපි ඔබට අනුකම්පා කරන්නේ නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. අපි අනුකම්පා කරනවා. හැබැයි ඔබ කැමතිද පසුතැවිලි වෙලා හැරෙන්න? ඔබ කැමතිද පසුතැවිලි වෙලා හදා ගන්න? නැත්තම් ඔබට දෙවියන් වහන්සේගේ අනුකම්පාවකුත් නැහැ, අපෙත් නැහැ. අපෙත් නැහැ. හැදෙන්න කැමති නැත්තම්. හැදෙන්න කැමති නම් මම ඒකයි කිව්වේ. අපි යනවා දෙවෙනි හැතැම්ම ඔබත් එක්ක. හැදෙන්න කැමති නම්. ඉතින් ඒක නිසා මේ දිගින් දිගටම තිබෙන්නා වූ මේ මානසික තෘෂ්ණාවල් සහ හදවතේ තියෙන වැරදි ආසාවන් මේවා ගැන හැමතිස්සෙම සෝදිසියෙන් ඉන්න. පුරුෂයෝ එක පැත්තකින් භාර්යාව අනිත් පැත්තෙන්, ස්ත්‍රීන් අනිත් පැත්තෙන්. මේවා ගැන හරි ප්‍රවේශමෙන් අවබෝධයෙන් ඉන්න. එනිසා අපේ කැමැත්ත මේ වගේ ඔබ හිර වෙලා හිටිය කෙනෙක් නම් ඔබ වෙනස් වෙලා දෙවියන් වහන්සේගේ හස්තයේ බලවත් උපකරණයක් හැටියට උන්වහන්සේ තුල පාවිච්චි වෙනවා දකින්නයි. ආමෙන්. එනිසා දෙවියන් වහන්සේ ඔබට එසේ උදව් කරනසේක්වා. එනිසා අපි දිගටම බලපෑමක් කරන්න ඕනේ. දෙවියන් වහන්සේ ප්‍රසන්න වූ දේ අපේ පවුල තුල ඊට වෙනවා දකින්න. අපි හැමතිස්සෙම මේ කාරණාවල් උදෙසා සමහර කලකට අසමාදානයට මුහුණ දෙන්න වෙයි. අසමාදානයට මුහුණ දෙන්න. දේවල් හරියට කරන්න. අසමාදානයට මුහුණ දෙන්න බය වෙන්න එපා. දේවල් හරියට කරන්න. බයිබලීය සත්‍යතාවය නිතරම බයිබලයයි පරම සත්‍ය මිනිසයාට. මිනිසයාට පරම සත්‍යයක් නැහැ. එයාට හදා ගන්න පුළුවන්. දෙවියන් වහන්සේ විග්‍රහ කරලා තියෙන සැලසුම් කරලා තිබෙන දෙයි මිනිසයාට පරම සත්‍යය. ඒක ඔස්සේයි අපි ගමන් කරන්න ඕනේ. ඒක තුලයි අපි ජීවත් වෙන්න ඕනේ. ආමෙන්. එනිසා ඒ ආකාරයෙන් අපිට පුළුවන් වෙයි බලපෑමක් දෙවියන් වහන්සේ වුණාද අපිට කියලා තියෙන නුඹලා පොළවේ ලුණුයි. නුඹලා ලෝකේ ආලෝකයයි. ආමෙන්. අපි කිතුබැතිය හැටියට අපිට වගකීමක් තියෙනවා මේ කඩා වැටෙන සමාජයට යම් ආකාරයක අපේ පැත්තෙන් වෙන්න පුළුවන් වූ උපකාරයක් දායකත්වයක් දක්වන්න. හරි විදිහට ජීවත් වෙලා. ආමෙන්. එනිසා මේ විවිධාකාර විදිහේ නේද? පොර බැදීම් වලට ඔබ එනකොට, ලිංගික ආසාවන් වලට යොමු වෙනකොට හරි දේ වැරදි දෙයින් වෙන් කරන්න තීරණය කරන්න. මේක හරි නෑ. මේක හරි කියලා. එනිසා පවුල් අතර නම් ස්වාමි පුරුෂයා භාර්යාව අතර හොඳ සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න. එකිනෙක කෙනාව භුක්ති විඳින්න පටන් ගන්න. එකිනෙකාගේ ආදරය සොයන්න පටන් ගන්න. වටේ පිටේ ඉන්න උන්ගේ ආදරය නෙමෙයි. ඒකට අවශ්‍ය කරන පියවර පුරුෂයෝ ගන්න. ඒකට අවශ්‍ය කරන පියවර භාර්යාවෝ ගන්න.
එහෙම නැත්නම් ඕගලන්ගේ පවුල් වලට විනය ගෙනල්ලා, විනාශය ගෙනල්ලා, දරුවන්ට දුක ගෙනල්ලා යකාට පවුල් බාර කරන්නේ නැතුව ඔබ වාර ගන්න ඒ වගකීම. ඔබ ඒක බාරගත්තොත් ඔබට පුළුවන් මේ තිබෙනා වූ පරීක්ෂා වලින් බේරෙන්න. සුභාරංචිය විතරයි පෞකාර වූ මනුස්සයර දෙන එකම බලාපොරොත්තුව. ආමෙන්. සුභාරංචියයි බලාපොරොත්තුව. ඒ සුභාරංචියට යටත් කරන්න ජීවිතේ. මොන ආසාවක් වුණත් සුභාරංචියට යටත් කරන්න. ස්වාමීනි ඔබ වහන්සේකට කැමති නැහැ. මම ඒ නිසා මම ඒකට එක වෙන්නේ නැහැ. ඔබ වහන්සේ මේකට කැමති නැහැ. මගේ භාර්යාව කැමති නැහැ, මගේ පුරුෂයා කැමති නැහැ නෙමෙයි. දෙවියන් වහන්සේ කැමති නැහැ මේකට. ඒකයි මම මේකට ඉඩ දෙන්නේ නැත්තේ. බලන්නකෝ ජෝසෙෆ්ට තරුණයෙක් හැටියට ජෝසෙෆ්ට ආව පරීක්ෂාව පොටිෆාගේ ගෙදරදී. එයාගේ භාර්යාව බලපෑමක් කෙරුවා යාට. එතකොට මොකද ජෝසෙෆ් කෙරුවේ? ජෝසෙෆ් කිව්වා මට මෙහෙම කරන්න එපා. ඔයාගේ පුරුෂයා මට ඔයාව විතරයි බාර දීලා නැත්තේ. අනිත් ඔක්කොගේම ආධිපත්‍යය මට දීලා තියෙන්නේ. මේ වරද මම දෙවියන් වහන්සේට විරුද්ධව කරන්නේ නැහැ. අවුරුදු 17ක 18ක කොල්ලෙක් ගත්ත තීරණයක්. එයාකෝ මේ වරද මං කරන්නේ නැහැ මගේ දෙවියන් වහන්සේට විරුද්ධව. ඔයාගේ පුරුෂයා මාව විශ්වාස කළා. මට බාර දීලා තිබෙනවා. මේ පවුල මට බාර දීලා තිබෙනවා මේ වස්තුව. මට බාර දීලා නැහැ ඔයාව. එයා පෙරත්ත කරපුවම එන්න මගෙත් එක්ක ඉන්න. ඒ භාර්යාව නපුරු භාර්යාව. එයා පෙරත්ත කරනකොට ජෝසෙෆ් නැගිටලා කිව්වා මේ වරද මං කරන්නේ නැහැ. මගේ පියාණන් මගේ ස්වාමින් වහන්සේට විරුද්ධ වූ මේ වරද මම කරන්නේ නැහැ. කාටද උතන්ට එන්න පුළුවන්? දෙවියන් වහන්සේට බයව දෙවියන් වහන්සේගේ සමාගමේ හැදෙන වැඩෙන මිනිස්සෙකුට විතරයි. එතකොට යාට දේව බය තියෙනවා. ඒක නිසා මගේ ප්‍රේමවන්ත සහෝදරය සහෝදරිය යාඥා කරන්න. පවුල් ගැන යාඥා කරන්න. ඔබගේ පුරුෂයා ගැන, ඔබගේ භාර්යාව ගැන, ඔබගේ දරුවන් ගැන යාඥා කරන්න. ආක්‍රමණය කරන්න එන්න වූ අය ගැන යාඥා කරන්න. ඒගොල්ලන්ට දයානුකම්පාව ඔබ පෙන්වන්න ඕනේ නැහැ. ඔයාලට තේරුණාද? පෙන්නලා ඔයා නිකන් වරද්ද ගන්න ඕනේ නැහැ. ඔයා යාඥා කරන්න ටිකක් ඈතින් ඔහොම තියන්න. ඔහොම ඉන්න ඔයා ටිකක්. ඔහොම ඉන්න. ඔහොම ඉන්න. ඕනට වැඩි ලඟ වෙන්න ඕනේ. ඔහොම ඉන්න. ඒක ඔයයි ගන්න තීරණය. ඔයාගේ ආරක්ෂාව උදෙසා. කිසිම වෙලාවක පුරුෂයෙකුට අයිතියක් නැහැ තනියම භාර්යාවකට කවුන්සල් කරන්න. භාර්යාවකට කියලා කියන්නේ වෙන කෙනෙකුගේ භාර්යාවකට. ස්ත්‍රියකට කවුන්සල් කරන්න. කිසිම අයිතියක් නැහැ. සභාපාලකවරයෙක් හැටියට මම ඒක කෙරුවත් මම කරන්නේ හැමතිස්සෙම දැන් ආරක්ෂාව හදාගෙනයි. මොකද ඔය අත්දැකීම් තුලින් මම ගිහිල්ලා තියෙනවා. ඉන්ට්‍රූඩර්ස්ලා ආක්‍රමණය කරන්න එන අපේ ජීවිත දුර්වල වෙලාවේදී පාපයට යොමු වෙන්න තියෙන වෙලා බොහෝ වැඩි. ඒ නිසා මේ වගේ අවස්ථාවලදී මමත් ගිහිල්ලා තියෙනවා. ඔබත් ගිහිල්ලා ඇති සමහරක් වෙලාවට. ඒකෙදී ඔබ ප්‍රවේශ සම්මුනේ නැත්තම් ඔබ ග්‍රහණය වෙනවා නපුරාගේ ක්‍රියාවකට. ඒ නිසා පුරුෂයෙකුට කිසිම අයිතියක් නැහැ. කාන්තාවක් තනි කරලා තියාගෙන එයත් එක්ක එයාව සනසන්න. කාන්තාවකට කිසිම අයිතියක් නැහැ. පුරුෂයෙක්ව ළඟ තියාගෙන එයාව සනසන්න. කිසිම අයිතියක් නැහැ. කිසිම අයිතියක් නැහැ ඔබට. ඔබ කාන්තාවක් නම් ඔබ පුරුෂයාට බාර දෙන්න. මෙන්න මෙයාට මේ වගේ ප්‍රශ්නයක් තියෙනවානේ. ඔයා පොඩ්ඩක් මෑත් එක්ක කතා කරලා බලන්න. දෙන්න බාර දෙන්න යාට. ඔයා හසුරවන්න යන්නේ නැහැ. පව් වැඩේ නේද? අපි උදව් කරන්නම්. ඒවට යන්නේ නැහැ. ඔබ පුරුෂයාට කියන්නේ මෙන්න මෙයාට මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා. පොඩ්ඩක් අපි උදව් කරමු. දෙන්න එක්කත් එකතු වෙලා උදව් කරමු. දෙන්නත් එක්ක. ඔව්. හරි. ඔයා තනියම ඉඳගෙන යාට උදව් කරන්න යන්නේ නැහැ. ඒකේ බරපතල අන්තරායක් තියෙන හින්දායි මම ඔබට මේක කියන්නේ. ඒක නිසා මේව ගැන ප්‍රවේශම් වෙන්න. යාඥා කරන්න. තමුන්ගේ පවුල ශක්තිමත් කරන්න. තමුන්ගේ වගකීම් හරියට දෙන්න එකිනෙකනාට ඉෂ්ට කරන්න. තමුන්ගේ පවුල ආරක්ෂා කරගැනීමේ වගකීම තමුන්ටයි තියෙන්නේ. ආමෙන්. ඕගලන්ට විසඳ ගන්න බැරි තැනකට අවිලා තියෙනවා නම් එන්න අනුශාසනාවකට මම උදව් කරන්න. එන්න අනුශාසනාවකට. මම එතකොට ඕගලන්ට පැහැදිලි කරලා දෙන්නම් බයිබලයේ මේකයි මම යාඥා කරන්නම්. ඕගලන් ගැන අපි අධීක්ෂණයෙන් ඉන්නම්. ඕගලන්ට අපි ඒකට උදව් කරන්නම් ඕගලන්ගේ ගමන ඉස්සරහට යන්න. නපුරට යහපත කියා යහපතට නපුර කියාද කියන්නා වූ එළිය වෙනුවට අඳුරත් අඳුර වෙනුවට එළියක් තබන්නා වූ මිහිරි නොවන වෙනුවට තිත්ත කියා තිත්ත වෙනුවට මිහිරක් තබන්නා වූ ආයත දුක් වේ.
වැරදි දේ වැරදි, හරි දේ හරි. අනර්ග දේ නීච දෙයින් වෙන් කරන්න පියවරක් ගන්න. දැන් අද දවසේ අපි මොනවද ඉගෙන ගත්තේ? පවුල සුරැකුම් කරගන්නේ කෙසේද? දෙවියන් වහන්සේ පවුල සම්බන්ධව දීලා තියෙන විග්‍රහය කුමක්ද? ඒකයි අපි අද බැලුවේ. අපි ඒක බලාගෙන ඊට පස්සේ අපි කතා කරුවා මේ විවාහය කියන එක ස්වර්ගීක දෙයක්. දෙවියන් වහන්සේ නිර්මාතෘවරයා උන්වහන්සේ මේක පැවැත්මට ගෙනාවේ. ඔබ දෙවියන් වහන්සේව නැතුව විවාහ වෙලා හිටියත් දෙවියන් වහන්සේ ඔබගේ විවාහයේ සාක්ෂිකාරයා. ආමෙන්. ඒ නිසා ඒකත් එක්කම දැනගන්න මේ විවාහයට වින කරන වෙනත් ආක්‍රමණිකයන් වළක්වා ගන්න සහ සමලිංගික සේවනය තුල ඇතිවෙන්නා වූ විපත සහ ඒකේ තියෙන භයංකාරකම තේරුම් ගන්න. ඔය ප්‍රශ්නේ නිසාමයි සොදොමේ සහ ගොමෝරාව දෙවියන් වහන්සේ අහසින් ගෙන්දගම් සහ ගින්දර එවලා පුච්චලා දැම්මේ මුළු නගරේම. සොදොමේ සහ ගොමෝරා දෙකම විනාශ කරුවා දෙවියන් වහන්සේ. ওই පාපේ නිසා. අදටත් නෑ ඒ නගර. ඒ වගේ ඔක්කොම හිටිය මිනිස්සුත් එක්කම විනාශ වුණා. මම විශ්වාස කරනවා දෙවියන් වහන්සේ ඔබ අවදි කරන්න ඇති කියලා සමහරක් දේවල් සම්බන්ධව. මම විශ්වාස කරනවා දෙවියන් වහන්සේ ඔබට ඔබගේ පවුල ගැන වඩා සැලකිල්ලක් යොමු කරන්න, සිත යොමු කරන්න ඇති කියලා අද උදෑසන මේ කතා කළා. ආමෙන්. අපි නැගිටිමු සභාව. අපි නැගිටින ස්වාමීන් වහන්සේට මේ උදෑසන අපේ සිත් බාර කරමු. අදහස්